අපි ඇඟිලි එහාට මෙහාට කරන්නේ. හැබැයි අපි ඇඟිලි එහා මෙහා කරනකොට ඒ ඇඟිලි එහා මෙහා කිරීමට අදාළව මොළය මගින් මේ පේශි ගොඩක් පාලනය කරනවා. ඒකනේ මොළය මගින් පේශි පාලනය කරන්නේ කොහොමද? දැන් දුරකථන කියන එතකොට ක්‍රියාව අනුව හරිද කරන කාර්ය අනුව නියුරෝන ආකාර තුනක් තියෙනවා. ඒක තමයි එකක් පාලක ඒ සමහර මොලේ මැදකොට සුදු පාට මේ සෛල දේහ තියෙන නිසා ඒකට අඳුරු පැහැදිලි. ඒ නිසා අපි කියනවා මේ සෛල දේහ තියෙන කොටස අඳුරු පැහැදිලි කොටස කියන දූෂණ ද්‍රව්‍ය. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුර පුතාලා හැමෝටම අදත් එහෙනම් අපි සුපුරුදු පරිදි 11 වසර පන්තිය පටන් ගමු. හොඳයි. එතකොට අපි ගිය සතියේ අපි ඉවර කරා කරලා තියෙනවා වසා පද්ධතිය. ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ටික අපි ඉවර කරලා තියෙනවා නේ. ඊළඟට අපි පටන් ගත්තා මිනිසාගේ සමායෝජනය සහ සමස්ථಿತಿ ක්‍රියාවලිය. එතනින් අතර කරේ නේද? මිනිසාගේ සමායෝජනය සහ සමස්ථಿತಿ ක්‍රියාවලිය කියන එකෙන් තමයි අපි නතර කරලා තියෙන්නේ. මම ඔයාලට මොනවා හරි උත්තේජ කීපයක් දීලා උත්තේජ ඊට පස්සේ ඒකට අදාළ කාරකය මොනවා හරි එහෙම ටිකක් දුන්නා නේද? ප්‍රශ්න වර්ගයක් දුන්නානේ කරන්නේ. දුන්නේ නැද්ද? දුන්නා සර්. ඔව් මට පොඩ්ඩක් කියන්නකෝ මොනවද දුන්නේ ඉස්සර දුන්නේ උත්තේජය කියන එක නේ දුන්නේ? ඔව් සර්. උත්තේජය ඊළඟට දුන්නේ මොකද්ද? ප්‍රතිචාරය. ප්‍රතිචාර ඊළඟ එක ප්‍රතිග්‍රාහකය. ඊළඟ එක කාරක. කාරකය. හරි. මට කියන්න උත්තේජය මොකක්ද දුන්නේ පළවෙනි එක? මුහුණ දෙසට යමක් පැමිණීම. මුහුණ දෙසට යමක් පැමිණීම. මුහුණ දෙසට යමක් පැමිණීම. දෙවෙනි එක රස කෑමක සුවඳ දැනීම. මොකද්ද ගසක මලක සුවඳ දැනීම? රස කෑමක සුවඳ දැනීම. රස කෑමක සුවඳ. රස කෑමක සුවඳ. තුන්වෙනි එක ഘോഷාකාරී හඬක් ඇසීම. ഘോഷාකාරී හඬක් ඇසීම. හරි. මම ඔයාලට මේ සතියේ පන්ති කරද්දී මෙන්න මේ විදිහට දුන්න වාර්ෂ දෙදෙනෙ සම්පූර්ණ කරන්න කියලා වගුවක්. උත්තේජය, ප්‍රතිචාරය, ඊළඟට ප්‍රතිග්‍රාහකය මොකද්ද? කාරකය. උත්තේජ තුනක් දුන්නා. මුහුණ පැමිණීම, රස දැනීම, ഘോഷාකාරී හඬ ඇසීම. දැන් මට ඔයාලා කියන්න මුහුණ දෙසට යමක් පැමිණෙන විට දැන් හැමෝම කතා කරන්න ඕනේ. හරිද? කෙනෙක් විතරක් උත්තර මට එපා. හැමෝගෙම උත්තර ඕනේ. මුහුණ දෙසට යමක් පැමිණෙන විට ඔයාලා දක්වන ප්‍රතිචාරය මොකද්ද? ඒක කුඩා වීම හා එය පැමිණෙන දිශාවෙන් මුහුණ ඉවත් කර ගැනීම. මොකද්ද කුඩා වීම කියලා කිව්වේ? මාකරි කුඩා වීම කියලා කියනවා මට එහෙම.
ඔක අනිත් කතා කරන්න තිය අයින් කරලා දාන්න. මොකද වාවාදයක්. කතා කරන්න කියමු පාන්ති ගන්න උනම. අත්වලින් මුණ වසා ගැනීම. අත්වලින් මුණ වසා ගැනීම. තව ඉබතට ගැනීම. ඉන්නේ විතර ගැනීම. මුන්න දෙසට පැමිණෙන දේ අල්ලා ගැනීම. මුන්දේ පැමිණෙන දේ අල්ලා ගැනීම. ඔව් ඒ වගේ ඕන දෙයක් ගන්න පුළුවන්. හිත ඉවතර ගැනීම, මුණ දෙසට පැමිණෙන දේ අල්ලා ගැනීම, අත් දෙකෙන් මුණ වසා ගැනීම. ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ ඉඳී යන්න. ඒ අදාළ සිද්ධිය අනුව අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? එතකොට ඒකේ ප්‍රතිග්‍රාහකය මොකද්ද? ප්‍රතිග්‍රාහකය ඇස. ප්‍රතිග්‍රාහකය ඇස. ප්‍රතිග්‍රාහකය ඇස. හරි. ඊළඟට මට කියන්නකෝ ඒකේ කාරකය මොකද්ද? කාරකය. හරි මට කියන්න අත් දෙකකින් මුණ වහ ගන්නවා. අත් දෙකකින් මුණ වහ ගන්නකොට කාරකය මොකද්ද? සාම. නෑ සම නෙමෙයි. පේශි. අපේ මාංශ පේශි. පේශි. අතේ පේශි. අතෙහි පේශි. හරි. ඊළඟට රස කෑමක සුවඳ දැනීම. රස කෑමක සුවඳ දැනීම මට අමාශා කියන්න මොකද්ද ප්‍රතිචාරය? ඔය කතා කරන්න සර් ප්‍රශ්නය කියන්නකෝ. රස කෑමක සුවඳ දැනීමේ ප්‍රතිචාරය අහන්නේ මේ. දැන් ඔයාලට රස කෑමක සුවඳ දැනුම මොකද කරන්නේ කියලා අහන්නේ. ඉක්මන් කරන්න. වෙන කවුරුහරි කියන්නේ නම් උත්තරේ නෑ. යාට රස කෑමක සුවඳ දැනෙනවා මෙලෝඩියක් කරන්න නෑ. නිකන් ඉන්නවලු. ඒක දිහා බලාගෙන. කටට කෙලෙලීම. ප්‍රතිචාරය තමයි කටට කෙලෙීම. එතකොට ඒකට අදාළ ප්‍රතිග්‍රාහකය මොකද්ද? රස කෑමක සුවඳ දැනීම ප්‍රතිග්‍රාහකය. දිව. ප්‍රේතගන්ති. රස කෑමක සුවඳ දැනීම දිවද? කවුද දිව කියලා නාසය. නාසය. නාසය තමයි සුවඳ දැනෙන්නේ. දිවට දැනෙන රස. ඒවත් දන්නේ නැහැ මු. ඒකට අදාළ කාරකය මොකද්ද? රස කෑමක සුවඳ දැනෙනකොට කටට කෙලවනවා. මොකද්ද කාරකය? කේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථිය. ඊළඟට තියෙනවා ഘോഷාකාරී හඬක් ඇති වෙනවා. ඊයෙන් ඇහෙනවා. යකඩ තහලුවකින් බලඟක් පුරණක් කරක් ගාලා ඇහෙනවා හත්. දකුත් පිළිවෙල එකක් පිළිවෙලනවා ගන්න. ഘോഷාකාරී හඬක් යනවා. මොකද්ද කරනවා ඒ වෙලාවට? කන් දෙක වහ ගන්නවා. එතකොට ප්‍රතිචාරය තමයි කන් දෙක අතරින් වහ ගැනීම. හරිද? එතකොට ඒකේ ප්‍රතිග්‍රාහකය මොකද්ද? කන. කන තමයි ප්‍රතිග්‍රාහකය. කන ප්‍රතිග්‍රාහකය. එතකොට ඒකට දාන කාරකය මොකද්ද? අත්වල පේශි. අත්වල පේශි. අත් දෙකනේ වහගත්තේ අත් දෙකනේ නේද? එතකොට ඒකට කාරකය තමයි අත්වල පේශි. හරි. අපි එතකොට ඊසති ඉගෙන ගත්තා උත්තේජය කියන්නේ මොකද්ද? ප්‍රතිග්‍රාහකය කියන්නේ මොකද්ද? ප්‍රතිචාරය කියන්නේ මොකද්ද? කාරක කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. මේ වගේ වගුවක් තිබ්බ ඒක සම්පූර්ණ කරා. සමායෝජනය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. කියන්න බෑ කවුරුහරි සමායෝජනය කියන්නේ මොකද්ද? සමායෝජනය පරිසරයේ සිදු වෙන වෙනස් වීම වලට අනුව දේහ ක්‍රියාත්මකයේ හැඩේ ක්‍රියාත්මක සමායෝජනය. ඔව් එක්කෙනෙක් දන්න අනිත් අය දන්නේ නැද්ද? අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුකූලව දේහය හැඩ ගැසීම. අභ්‍යන්තර බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුව දේහයේ ක්‍රියාකාරීත්වය හැඩ ගැසීමේ ක්‍රියාවල. අනික තමයි සමායෝජනය කියලා කියන්නේ. ඒක ටියුට් එක බලාගෙන කියලා නෑ.
විභාගයේ ප්‍රශ්න අහනකොට ටියුට් එකක් බලන් පොතක් බලන් කියන්න බෑ. නේද? ඒ නිසා ඔක ටියුට් එක බලන් කියලා හරියන්නේ නැහැ. හරි. අද එන බලමු අපි අපේ සමායෝජනය කොටස් දෙකකට සිද්ධ වෙනවා කියලා කිව්වා. මොකද්ද සමායෝජනයේ සිද්ධ වෙන කොටස් දෙක? ආකාර දෙක. සමායෝජනයේ සිද්ධ වෙන ආකාර දෙක මොකවාද? ස්නායක සමායෝජනය, රසායනික සමායෝජනය. right. ස්නායක සමායෝජනය, අනිත් එක රසායනික සමායෝජනය. ස්නායක සමායෝජනය, රසායනික සමායෝජනය. හරිද? එතකොට ස්නායු සමායෝජනය ගැන අද අපි කතා කරමු. ස්නායු පද්ධතිය මගින් තමයි ස්නායු සමායෝජනය කියන එක සිදු වෙන්නේ. හරි? ස්නායු පද්ධතිය මගින් සිදු වෙන සමායෝජනය තමයි ස්නායු සමායෝජනය කියලා කියන්නේ. එතකොට ස්නායු පද්ධතිය ගැන ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ ස්නායු පද්ධතිය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ස්නායු පද්ධතිය හැදිලා තියෙන්නේ ස්නායු ෆයිල එහෙම නැත්නම් නියුරෝන වලින්. ස්නායු ෆයිල එහෙම නැත්නම් මෙයාට කියන තව නමක් තමයි මොකද්ද? නියුරෝන. ස්නායු ෆයිල එහෙම නැත්නම් නියුරෝන. නියුරෝන. එතකොට අපි කියනවා සම්පූර්ණ ස්නායු පද්ධතියම මෙන්න මේ නියුරෝන එහෙම නැත්නම් ස්නායු ෆයිල වලින් තමයි හැදලා තියෙන්නේ. එතකොට ඒ ස්නායු ෆයිල වර්ග කීපයක් තියෙනවා. එයා කරන කාර්යය අනුව එයා සිදු කරන කාර්යය අනුව එයා වර්ග කීපයකට අපි බෙදාගෙන තියෙනවා. දැන් ඒකට මම කියලා දෙන්නම්. එතකොට මේ ස්නායු ෆයිලයක් තුලින් කොහොමද මේ අපේ සම්බන්ධීකරණය සිදු වෙන්නේ අපේ ඇඟේ තියෙන්නේ? දැන් මට අවශ්‍ය වෙනවා බෝඩ් එකේ මෙහෙරි මෙහෙම අත තියාගන්න. බෝඩ් එකේ මෙහෙම අත තියෙනකොට මගේ අත ඔසවලා තියන්නේ කවුද? මම උස්සලා තිබ්බා කියලා කියන්නේ මම කියන්නේ කවුද එතකොට? අනේ මේ අත කියන්නේ මමද? කකුල කියන්නේ මමද? දැන් කවුරු හරි නමක් තියෙන පුද්ගලයාගෙන සෝමපාර කියලා පුද්ගලයෙක් ඉන්නවා. සෝමපාරගේ අත තියෙනවා කොහේ පාරයක තැනක වැඩිලා. කකුලත් තව තැනක වැඩිලා තියෙනවා. හරි ඊළඟ අත තව තැනක තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් කියලා එයාගේ කැලි තැන් වල තියෙනවා. එතකොට ඒක අතක්ද සෝමපාර කියන්නේ. ඒක කකුලක්ද නෑ. මේ ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියාකාරීත්වයේ තියෙනකොට තමයි අපි කියන්නේ සෝමපාර නම් සෝමපාර. නේද? එතකොට දැන් මගේ අත මෙහෙම මුඩින් උස්සලා තියෙනකොට ඒක උස්සලා තියන්නේ කවුද? අපි කියන්නේ මම උස්සලා තියනවා කියලා. අර නෑ ඇත්තට මේ අත ඔසවන්නේ අපි මේ අත නෙමෙයි උස්සන්නේ. මේ අතට අදාළ පේශි. මේ ඔර ඉස්සලා මේ මෙතන මේ තියෙන බාහුව තියෙන පේශි වලින් තමයි මේ අත ඉහළට එසවීම සිදු කරන්නේ. මේ ඇත්තට මේ අත ඉහළට සිදුවීම ඉහළට ඔසවන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්. මේ අත ටිකක් මෙහෙම මුස්සොත් ඉන්න ඕනේ. ටිකක් විනාඩි 10ක් පාස. ටික වෙලාවකින් කැක්කු වෙන එක තමයි. කොහේ හරි තනක් පේශි කීපයක්. ආන් ඒව තමයි අත ඔසවන්න උදව් වෙච්ච පේශි. හරිද? එතකොට දැන් මගේ අතට වටේ පිටේ තියෙන කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි මගේ ඇහැට පේනවා. මට අවශ්‍ය වෙනවා මේ ළඟ තියෙන මොකක් හරි මෙතන ගම් බෝතලයක් තියෙනවා. වලට පේන ගම් බෝතලයක්. මට ওই ගම් බෝතලේ ගන්න ඕන. ওই ගම් බෝතලේ ගන්න නම් මගේ අත දිග මදි. ඒතර මොකද කරන්නේ? මම පොඩ්ඩක් ළඟට යනවා මෙහෙම. ළඟට යනවා. ඒ ළඟට ගියේ කොහමද? අත කිව්වද මට දිග මදි කියලා? කවුරුත් කිව්වේ නෑ. දැන් ඇස් දෙකෙන් දැක්කම අත දිගට බැලුවම ඇස් දෙකට තමයි මේක පේන්නේ. ඇස් දෙකෙන් පේනවා. ඇස් දෙකෙන් දකින සංඥාව මොලේ කරා යවනවා. ඊට පස්සේ මොලෙන් හඳුනා ගන්නවා මේක දිග මදි අත. මුගේ අත මේක දිග මදි කියලා දැනගත්තා. එහෙනම් මොකද කරන්නේ? කකුල් දෙකට යවනවා. පණවිඩිය පොඩ්ඩක් එහාට අරන් පළවෙනි කම කියන. කකුල් දෙක චුට්ටක් එහාට අරන් යනවා. ආන් එතකොට පොඩ්ඩක් මේක ඇටි චුට්ටක් නැමිලා අරගන්න කියනවා. ඕන් අරගත්ත ගම්බෝතේ. හරි. එතකොට මේ හැම තොරතුරක් මේ අදාළ ස්ථාන කරා යන්නේ. මගේ ඇඟේ දිග හැරිය නැමුවා. දිග හැරිය නැමුවා. දිග හැරිය නැමුවා. දැන් මේ දිග හරිනවා නමනවා කියනකොට ඒකට අදාළ පේශි මේ කොටස් වල තියෙන්නේ. ඔයාලා මේ අත මේ හරියෙන් අල්ලන් මෙහෙම නැමුවොත් දිග හැදියොත් ඔයාලට දැනෙන්නේ මේ හරිය නිකන් කුරු වගේ එහාට මෙහාට යනවා වගේ දැනෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන්නේ මොනවද මේ පේශි? මේ ඇඟිලි වල චලන අදාළ පේශි. ඒකට මේ පේශි චලනය කරන්න අපි මොලෙන් අපි හිතලා පේශි චලනය කරන්නේ නැහැ. අපි මේ ඇඟිලි හොල්ලන්නේ. අපි ඇඟිලි හොල්ලන දේ තමයි අපි ඇඟිලි එහාට මෙහාට කරන්නේ. හැබැයි අපි ඇඟිලි එහා මෙහා කරනකොට ඒ ඇඟිලි එහා මෙහා කිරීමට අදාළව මොළය මගින් මේ පේශි ගොඩක් පාලනය කරනවා. ඒකනේ මොළය මගින් මේ පේශි පාලනය කරන්නේ කොහොමද?
දැන් දුරකථන සමා ගන්න දුරකථන වල රැහෙන් නැදලා ඒ තැන් වල ෆෝන් එකක් තියලා තියෙනවා. නේ එහෙම නැත්නම් වයර්ලස් කම්යුනිකේටර් සිග්නල් එකේ වල වැඩේ කරනවා. දැන් අපි කොහොමද මේක කරන්නේ? අපිත් තියෙනවා තොරතුරු අරන් යන වයර් පද්ධතියක් වගේ එකක් තමයි තියෙන්නේ. ඒක තමයි අපි ස්නායු පද්ධතිය. ඒකට ස්නායු පද්ධතියේ මේ තියෙන ස්නායු ෆයිල් හරහා තොරතුරු අරන් යනවා. ඩේටා මේ ට්‍රාන්ස්ෆර් කරනවා. දැන් ඔයාලා මේ නෙට්වර්ක් කේබල් එකකින් ඉන්ටර්නෙට් අරගෙන ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නේ. එහෙම නැත්නම් Wi-Fi හරහා ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නේ. يعني Bluetooth හරහා ෆොටෝ ෂෙයා කරගන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒව හරහා තොරතුරු යනවා අනිත් එක. එක තැනින් තව තැනකට තොරතුරු යනවා. ඒක නෙවෙයි. අපේ ශරීරෙත් එහෙම දෙයක් වෙනවා. අපේ ශරීරෙත් එහෙම දෙයක් වෙනවා. මොකක්ද වෙන්නේ? මෙන්න මේ ස්නායු සෛල ඔස්සේ තමයි තොරතුරු හොමාරු වෙන්නේ. එතකොට මේ ස්නායු සෛල ඔස්සේ තොරතුරු හොමාරු වෙන්නේ. එක තැනින් තවත් තැනකට අරන් යනවා. එක තැනකින් නම් තොරතුරු තවත් තැනකට අරන් යනවා කියන එක නම්. ස්නායු සෛලය කියන එක. ස්නායු සෛලයක් මේ වගේ බෝලයක් වගේ තිබ්බොත් ඒක කරගන්න පුළුවන් වෙනවා. එක තැනින් නම් තවත් තැනකට මේක අරන් යන්න ඕන. තොරතුරු කොහොම අරන් යන්න මෙන්න මේ වගේ බෝල ගෙඩියක් වගේ සෛලයක් තිබ්බොත් පුළුවන්ද? මෙහෙම බෝල් ගෙඩියක් වගේ එකක් තිබිලා බෑ. ඇයි ඒ? ටිකක් දුරට අරන් යන්න ඕන. ඒ නිසා ස්නායු සෛල සාමාන්‍යයෙන් ඉපදලා තියෙන්නේ. මෙන්න මේ දිගටි කියවන මේ එක තැනක මේ හරිය වගේ තැනක මෙහෙම තියෙනවා යාගේ ඥාස්තිය. මේක නිකන් මෙහෙම කෙඳි එහෙම දික් කියලා වගේ දෙනවා. කෙඳි වගේ කොටස් තියෙනවා. මේක මෙහි කෙලවරක් මෙන්න මේ වගේ කෙඳි වගේ හැදලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ හරිය ලබා ගන්න අතරතුර අර ඈත තව තැනකට අරන් ගිහලා දෙන්න හැකියාව මෙයාට තියෙනවා. ඒ වගේ ස්නායු ෆයිලේ තියෙන හැකියාව තමයි මොකද්ද? තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. හරි. එතකොට මේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය රසායනික ක්‍රියාවලිය. හරිද? ඒක විද්‍යුත් රසායනික ක්‍රියාවලිය. තවදුරටත් තියෙනවා විද්‍යුත් රසායනික ක්‍රියාවලිය. මේ ස්නායු සෛලයක් ඔස්සේ තොරතුරු ගමන් කිරීමේ ක්‍රියාවලියට අපි කියන්නේ විද්‍යුත් රසායනික ක්‍රියාවලිය. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය සහ ඉතා සුළු විද්‍යුත් ධාරාවක්. හරි මයික්‍රෝ ඇම්පියර් ගානක ඉතා සුළු විද්‍යුත් ධාරාවක් යොදාගෙන තමයි මේ තොරතුරු එහා මෙහා ගෙන යාම සිදු කරන්නේ. හරිද? ඔය ආකාරයට තොරතුරු රැගෙන යන ස්නායු සෛල වර්ග තුනක් තියෙනවා. හරිද? ස්නායු සෛල වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හරිද? සංවේදක නියුරෝන. දෙවෙනි එක චාලක නියුරෝන. තුන්වෙනි එක අන්තර්හාර එහෙම නැත්නම් අතරමැදි නියුරෝන. අන්තර්හාර එහෙම නැත්නම් අතරමැදි නියුරෝන. ඔන්න එහෙනම් ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? මාතෘකාව තමයි ස්නායුක සමායෝජනය. ස්නායුක සමායෝජනය. ඒ යටතේ ලියා ගන්න ඕනේ මෙහෙම. ස්නායු පද්ධතියේ ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකය ව්‍යුහමය විතරක් දාන ස්නායු පද්ධතියේ කෘත්‍රිමය කියන එක ගන්න ප්‍රතිවිචාපෙත් එක ගන්න වෙනවා. ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය ස්නායු ෆයිලයේ හෙවත් නියුරෝනය. දැන් අපි එකින් එක බලමු මේ නියුරෝන වර්ග මොනවද?
මේ නියුරෝන වර්ගවල කාර්යය මොකද්ද? මේ නියුරෝන වර්ග අපි එකින් එක හඳුනාගන්නේ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ අපිට දැනගන්න තියෙනවා මේවායේ හැඩය අනුව හරි අපිට මේවා හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. හරි නියුරෝන වර්ග තුනයි. සංවේදක නියුරෝන, චාලක නියුරෝන, අනිත් එක අන්තර්හාර එහෙම නැත්නම් අතරමැදි නියුරෝන කියලා වර්ග තුනක් තියෙනවා. හරිද? දැන් බලමු ඉස්සෙල්ලම අපි සංවේදක නියුරෝනයක් කියන්නේ මොකක්ද කියලා. සංවේදක නියුරෝනයක්. සංවේදක කියනකොටම එකපාර හිතට දැනෙනවා මේ කතාව. මොකද්ද? සංවේදනයක් ලබා ගන්න හැකියාව තියෙන නියුරෝනය. ඒ කියන්නේ මෙයාලා මෙහෙම සංවේදී ඉන්ද්‍රියන් අපේ සංවේදී ඉන්ද්‍රියන් තියෙනවානේ. අපේ සංවේදී ඉන්ද්‍රිය තමයි ඇස කන නාසය දිව සම්. එතකොට ඇසෙන් ලබා ගන්න සංවේදනය මොළය කරා අරයි යන්නේ. කනෙන් ලබා ගන්නා සංවේදනය මොළය කරා අරගෙන යන්නේ. හරිද? ඊළඟට දිවෙන් ලබා ගන්නා සංවේදන මොළය කරා ගෙනියන්නේ. ඊළඟට අපේ සමෙන් අපේ නාසයෙන් ලබා ගන්නා සංවේදන මොළය කරා අරයි යන්නේ. ඒ කියන්නේ බාහිර උත්තේජයට අදාළ සංවේදනය අපේ අභ්‍යන්තරයට අරන් යන්න ඕනේ. ඒක නිකන් මේ වගේ. වටේ හතර වටේට තාප බැඳපු ගියක් තියෙනවා. ගේ ඇතුලේ ඉන්නවා කවුරු හරි මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි ඉන්නවා. එතකොට ගේට්ටුව ළඟ ඉන්නවා සිකියුරිටි. ගේට්ටුව ළඟ සිකියුරිටි ඉන්නවා. හරිද? දැන් සිකියුරිටි ළඟට ඇවිල්ලා කෙනෙක් කියනවා මට මෙහෙමයි මේ මාත්‍යා මම වෙන්න ඕනේ එහෙම කියලා. එතකොට මොකද කරන්නේ? සිකියුරිටි පණිවිඩය අරගෙන එනවා ගෙදර. ඇවිල්ලා ගෙදර ඉන්න අයට කියනවා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ගෙදර ඉන්නවා මෙහෙමයි එන්න කියලා අහනවා කියලා කියනවා. එතකොට යා පණිවිඩය රැගෙන ගේට්ට ආවා. ආන් ඒ වගේ තමයි සංවේදක නියුරෝන බාහිරින් එන උත්තේජයට අදාළ සංවේදනය අපේ ස්නායු පද්ධතිය කොටස් දෙකයි. හරිද? මේ ඉගෙන ගත්ත අපි 8 වසරේදී මෙන්න ස්නායු පද්ධතිය මේක කොටස් දෙකයි. හරි දෙකක් තමයි මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය අනිත් එක තමයි පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් දෙකයි. එකක් තමයි මොළය අනිත් එක සුසුම්නාව. පර්යන්ත ස්නායු පද්ධතිය හැදලා තියෙන්නේ කොහොමද? මොළයෙන් සහ සුසුම්නාවෙන් දෙපසට විහිදෙන පර්යන්ත ස්නායු වලින්. ඒ කියන්නේ ස්නායු පද්ධතියේ මේ මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කියන්නේ සම්පූර්ණයෙන් එයාලා තමයි පාලනය කරන්නේ. අපේ මුළු ස්නායු පද්ධතිය පාලනය කිරීම බාර වෙලා තියෙන්නේ මෙයාලා. මොළය තමයි ප්‍රධානම කෙනා. මොට මොළය තමයි කියලා කියන්නේ 99.9ම මොළයෙන් තමයි ඔක්කොම කරන්නේ. ඊළඟට සුසුම්නාව තියෙනවා. මොකද්ද? මොළයේ සිට මේ අදාළ සම්පූර්ණ තොරතුරු ටික අපේ පහළ දේහයේ කොටස් දක්වා අරන් ගිහිල්ලා ඒවා බෙදලා දෙන ප්‍රධාන කෙනා. يعني හොඳට නාරදීය දිගේනේ තියෙන්නේ. මෙයා තමයි මේ බාහිර ඒ කියන්නේ බාහිර අපේ ඉතුරු අවයව වලින් එන සංවේදන මොළේ කරා ගෙනියන්න ඉන්න කෙනා තමයි මේ. හරි. එතකොට අපි දැන් බාහිර සංවේදනයක් අපිට ලැබෙනවා නම් කොහෙන් හරි බාහිර සංවේදනයක් ලැබෙනවා නම් ඒ බාහිර සංවේදනේ එක්ක ගෙනල්ලා දෙනවා අයා කෙලින් ස්නායු පද්ධතියෙන් සුසුම්නාවට. ඒක නම් කෙලින්ම මොළේට ලබා දෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ සංවේදක නියුරෝන කියන්නේ හැම වෙලාවෙම අපේ සංවේදී ඉන්ද්‍රියක සිට අපේ මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේගයක් රැගෙන එන කෙනෙක්. එයා කවදාවත් ආපහු අරන් යන්නේ නැහැ. එයාට තියෙන එකම හැකියාව බාහිර උත්තේජ අපේ මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ගෙන එන විතරයි. එක කාර්යයෙන් එක පැත්තකට විතරයි එයා තොරතුරු යන්නේ. හරිද? එතකොට දැන් ඒ වගේ නියුරෝනයක් ගත්තොත් එහෙම අපි. ඒ කියන්නේ සංවේදක නියුරෝනයක් ගත්තොත්. හරි? සංවේදක නියුරෝනයක් ගත්තොත් එහෙම එයාගේ පොඩි වෙනසක් තියෙනවා මේ හැඩේ. මම ඔයාලට සංවේදක නියුරෝනයක් හඳලා දෙන්නම්. හොල් ඔය වගේ. ඒතර බලන්න මතක තියාගන්න මෙන්න මේ වගේ මෙන්න මේ හැඩේ තියෙන්නේ. මේ හැඩේ තියෙන කට්ටිය තමයි සංවේදක නියුරෝන. ඊළඟට චාලක නියුරෝන කියලා එකක්. චාලක නියුරෝන. දැන් ඔයාලගේ මූණට මොනවා හරි එකක් එනවනම් ටක් ගාලා ඔළුව මෙහෙම හරවනවා.
මෙහෙම හරවනවා. එතකොට මොකද කරන්නේ? මේ බෙල්ලි පේශිය මේ හැරෙන්න ඕන. බෙල්ලි පේශිය හැරෙන්න නම් මොලේ මගින් බෙල්ලි පේශිය වලට තොරතුරු යවන්න ඕනේ බෙල්ලි පේශිය අරවන්න කියලා. ඔයාලා බත් කනකොට බත් එක මෙහෙම අරන් මෙහෙම කනවා නේ. එතකොට මොකද වෙන්නේ? අත පහරට යන්න ඕනේ, අනෙන්න ඕනේ බත් එක, කනට ගුලිය හදන්න ඕනේ, අරගන්න කට ඔබන්න ඕනේ. ඔය අත මේ චලනය කරනවා. ඒ චලනයන් සඳහා අදාළ සියලුම තොරතුරු මොලේ පිට එන්න ඕනේ අපේ අදාළ කොටස් වලට. එතකොට මේ විදිහට තොරතුරු අරන් එන එක්කිනාට කියනවා. ඒ තොරතුරු අරන් ආවා පස්සේ මොකද්ද වෙන්නේ? ඒ මොලෙන් එන දෙන ඒ තොරතුරු නිසා මොකද වෙන්නේ? අපේ දේහයේ කොටසක් තෙල වෙනවා. චලනය වෙනවා. ඒ මොලෙන් එන තොරතුරු නිසා මොකද වෙන්නේ? සිද්ධ වෙන්නේ අපේ දේහයේ කොටසක් චලනය වීම. එක්ක අතක් පයක් ඔසවනවා, එහාට මෙහාට හැරෙනවා නේද? ඇස් දෙක අරලා බලනවා, කතා කරනවා. ඒ ඔක්කොම ඒවයි. හරි. ඒ කියන්නේ මොලේ ඉඳන් මේ අදාළ තැන් වලට තොරතුරු එනවා. ඒ එන තොරතුරු තමයි ආ ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මේ තොරතුරු ක්‍රියාත්මක කිරීමේදී දේහයේ කොටසක් චලනය වීමක් වෙනවා. ආන් ඒ නිසා ඒවට අපි කියනවා චාලක නියුරෝන. ඒ කියන්නේ මධ්‍යස්ථාය පද්ධතියේ සිට අදාළ කාරක දක්වා ආවේග රැගෙන එනවා. ආන් එයාට කියනවා චාලක නියුරෝන. චාලක නියුරෝන. හරිද? චාලක නියුරෝනයක් ගත්තොත් එහෙම එයාගේ හැඩය ටිකක් මෙන්න මේ වගේ. මෙතන අස්තිය තියෙනවා. මේ වටේට මෙන්න මෙහෙම ප්‍රසර ඒ කියන්නේ කෙඳි කිඳි වගේ ගොඩක් තියෙනවා. මේ එකක් විතර මෙහෙම ටිකක් දිගට දික් වෙලා. ඔය තමයි චාලක නියුරෝන කියලා කියන්නේ. හරි ඔය චාලක නියුරෝන. ඊළඟ තමයි අන්තර්හාර නියුරෝන. හරි. ඊළඟ එක අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝන කියලා කියන්නේ අතරමැදි නියුරෝන. ඒ කියන්නේ ඒවා තියෙන්නේ ගොඩක් වෙලාවට මොළය තුල, සුසුම්නාව තුල තමයි මේවා වැඩිපුර පිහිටන්නේ. ඒ කියන්නේ තොරතුරු සංවේදක නියුරෝනෙන් ආපු තොරතුරු අන්තර්හාර නියුරෝනයක් කරහා තමයි අදාළ ස්ථාන වලට ගිහිල්ලා ආයි අන්තර්හාර නියුරෝනයක් කරහා තමයි චාලක නියුරෝනයකට යන්නේ. අතරමැදි ඉන්න එකෙන්. හරි. අතරමැදි ඉන්න එකෙන්. එයාට කියනවා අන්තර්හාර නියුරෝන. ඒක අන්තර්හාර නියුරෝනයක් ගත්තොත් එහෙම අන්තර්හාර නියුරෝනයක් ගත්තොත් එයාගේ ලක්ෂණය තමයි මේ දෙපැත්තටම තියෙන අණු එච්චර දිග නෑ. ළඟ තියෙන්නේ කොටයි. ඕන්න ඔය වගේ. අරගේ කලින් එකක් දිගට තිබ්බා. නේ දැන් මේක එහෙම නැහැ. එක ළඟ තියෙනවා. අපිට හැඩ වලින් හඳුන ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඔයාලගේ දුන්න ටියුටර්ලා ඔය හැඩ වෙනම ඔයාලට පෙන්නලා දීලා තියෙනවා. හරිද? දැන් එතකොට මම මේ කියලා දුන්නේ ඔයාලට අපේ සංවේදක නියුරෝන, චාලක නියුරෝන සහ අන්තර්හාර නියුරෝන වල දල අදහසක් තමයි ඔයාලට දුන්නේ. සම්පූර්ණ අදහස නෙමෙයි. තව තියෙනවා කියලා දෙන්න. හරිද? අපි ඔතනට ලියාගමු ඉස්සෙල්ලා සංවේදක නියුරෝන වලින් කරන්නේ මොකද්ද? සංවේදී ඉන්ද්‍රියන්ගෙන් සංවේදනය ලබා ගැනීම. චාලක නියුරෝනින් කරන්නේ මොකද්ද? ප්‍රතිචාර දක්වන කාරකය දක්වා අදාළ විධානයක් රැගෙන යාම. හරි. එහෙනම් අපි මේ දෙක ලියාගමු. සංවේදක නියුරෝන කියලා ලියලා ලිවිකැට් යටතේ ලියන්න. සංවේදක නියුරෝන කියන එක යටතේ ලියන්න. සංවේදක නියුරෝන යටතේ ලියන්න. ප්‍රතිග්‍රාහක මගින් සංවේදක ලබා ගැනීම. ප්‍රතිග්‍රාහක මගින් සංවේදන ලබා ගැනීම. ප්‍රතිග්‍රාහක මගින් සංවේදන ලබා ගැනීම. ඊළඟ චාලක නියුරෝන. ප්‍රතිචාර දැක්වීමට කාරක වෙත විධානයන් රැගෙන යාම. ප්‍රතිචාර දැක්වීමට කාරක වෙත විධානයන් රැගෙන යාම. ප්‍රතිචාර දැක්වීමට කාරක වෙත විධානයන් රැගෙන යාම. හරි දැන් මම ඔයාලට ස්නායු සාමාන්‍ය පොදුවේ ස්නායු කයිලයක ජීවහේ අතර පෙන්නනවා.
ඕනෑම සෛලයක වගේ ස්නායු සෛලවල මැද තියෙනවා න්‍යෂ්ටියක්. ස්නායු සෛලවල මැද න්‍යෂ්ටියක් තියෙනවා. ඊට පස්සේ මේ ස්නායු සෛලයේ විශේෂත්වය තමයි අර ඔයාලා දන්නවා නිකන් අර මේ මොනවාද ඇම්බරෙල්ලා ගෙඩි තියෙන්නේ. පැහිච්ච ඇම්බරෙල්ලා ගෙඩියක් එහෙම කෑවට පස්සේ අපි මේ මැද තියෙන කෙඳි ටික ඉතුරු වෙනවනේ. ඇම්බරෙල්ලා ඇටේ ගත්ත වටේ කෙඳි ගොඩාක් තියෙන්නේ. ආන් මේ වගේ හැඩයක් තමයි ස්නායු සෛලයේ හැඩය. දැන් ඉච්ච ඇම්බරෙල්ලා ගෙඩියක් කාලි වෙලා ඇටේ ටිකක් ඉතුරු කර ගන්නවා අපි. ඒකේ වටේම කෙඳි ගොඩක් තියෙනවා. ආන් මේ වගේ හැඩයක් තමයි ස්නායු සෛලයේ හැඩය. එතකොට මේක වටේ මෙහෙම මේ තියෙනවා වටේට දික් වෙච්ච කෙඳි. මේ දික් වෙච්ච කෙඳි වලට කියන්නේ ප්‍රසර. ප්‍රසර කියලා කෙඳි වලට කියනවා ප්‍රසර. ඕන් කෙටි ප්‍රසර තියෙනවා. හරි? මෙන්න මේ විදිහට තියෙන කෙටි ප්‍රසර වලට කියනවා මේවට කියන්නේ මොනවද? මේවට කියනවා අනුශාක. මේවට කියනවා අපි අනුශාක. මේ තියෙන අනුශාක. මේ කෙටි ප්‍රසර ටිකට කියන්නේ අනුශාක. ඔය කෙටි ප්‍රසර වලින් එකක් ටිකක් දිගයි. ඕනම ටිකක් දිගට තියෙන. එක ප්‍රසරයක් ටිකක් දිගයි වැඩිපුර. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා, සමහර නියුරෝන තියෙනවා, ඔක්කොම එක වගේ. හැබැයි ඔක්කොම එක වගේ වුණාට එක ප්‍රසරයක් පොඩ්ඩක් අනිත් ඒවාට දිගයි. පොඩ්ඩක් සාමාන්‍ය චුට්ටක් දිගක් තියෙනවා. ආන්ගේ ටිකක් දිගට තියෙන ප්‍රසරයට කියන්නේ ආක්ෂණය. හරි. ඔය ටිකක් දිගට තියෙන ප්‍රසරයට කියනවා ආක්ෂණය කියලා. ආක්ෂණයේ කෙලවරට කියන්නේ ආක්ෂණ අංශ. මේ සම්පූර්ණ ප්‍රසරය මේ සම්පූර්ණ දිග ප්‍රසරය තමයි ආක්ෂණය. සම්පූර්ණ තමයි ආක්ෂණය. එතකොට මේ කෙලවරේ තියෙන තුඩවල වලට කියන්නේ ආක්ෂණ අංශ. what කියන්නේ අක්ෂණ අංශ අක්ෂණයේ කෙලවර අක්ෂණ අංශ. එතකොට මෙන්න මේ අක්ෂණයේ දිගේ බලාගෙන යනකොට අපිට පේනවා මේද වලින් හැදිච්ච නිකන් දැක්කම ඉන්නේ රබර් ක්ලිප් දාලා වගේ කියලා. නිකන් රබර් ක්ලිප් දැම්මා වගේ. මෙන්න මේවට කියනවා අපි මයිලින් කොපු. මයිලින් කොපු මේ එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඔය මයිලින් කොපු මේ දෙක ජොයින්ට් වෙලා මේ එක ජොයින්ට් වෙලා වගේ තියෙනවා. මෙන්න මේ නැම්ම වගේ නැමිච්ච දැන් මේවා. ඔයාලට කියන්නේ රැන්වියර් ගැටය කියලා. හරි. මෙන්න මේවට කියන්නේ රැන්වියර් ගැටය. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා නේ. මේව නැමිච්ච දැන්. ඔන්න මේ මැද තියෙන එක තමයි ස්ටයිල් දෙය. ස්ටයිල් දෙය. රයිට්. දැන් බලන්න පැහැදිලිද මේක? මෙන්න මේ විදිහට තනියෙන් රූපයක් ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ස්නායු සෛලයක රූපයක් අඳින්න පුළුවන් වෙන්න ඕන ඔය විදිහට. දැන් බලමු මේ එක කොටස් වල ලක්ෂණ. මෙන්න මේ අනුශාකා වලට තමයි ආවේග සම්ප්‍රේෂණය වීම සිදු වෙන්නේ. ඒ කියන්නේ ආවේගයක් එන්නේ මේ විදිහට. හරිද? මේ අනුශාකා වලට ආවේගයක් ආවට පස්සේ මේක ඇතුලේ තියෙන රසායනික ක්‍රියාවලියක් තමයි ඉතාම සියුම් විද්‍යුත් ධාරාවක් මගින් ඒක එවනවා කොහටද? මෙන්න මේ අනුශාකා අන්තවලට එනවා. මේ අස්තන අන්තවලට එනවා. සෝරි මේ අස්තන අන්තවලට එනවා. අරහෙන් ආපු
තොරතුරට අදාළ රසායනිකයක් මේ අක්ෂර අන්තවල දිශාවේ. ඇසිටයිල් කෝලින් කියන එක තමයි ඉන්නේ. ඒ නම වලට ඕනේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට මේ රසායනික ද්‍රව්‍ය මගින් සහ ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් මගින් තමයි මේ විදිහට මේ ආවේගය අනුශාඛාවල සිට අක්ෂණය දක්වා එන්නේ. එතකොට මතක තියාගන්න මේ ආවේගය ගමන් කරන දිශාව. ආවේගය ගමන් කරන්නේ අනුශාඛාවල ඉඳන් කොයි පැත්තටද? මෙන්න මෙහෙම අක්ෂණ දක්වා ගමන් කරනවා. ඔක අනිත් පැත්තට එන්න බෑ. ඔක ආපස්සට එන්නේ නැහැ. රිවර්ස් එන්නේ නැහැ. අනේ මතක තියාගන්න. ආපස්සට එන්නේ නැහැ. රිවර්ස් එකට එන්නේ නැහැ. ඔක යන්නේ ওই පැත්තට විතරයි. හරි? එතකොට තියෙන එතකොට ක්‍රියාව අනුව හරිද? කරන කාර්ය අනුව නියුරෝන ආකාර තුනක් තියෙනවා. ඒක තමයි එකක් චාලක නියුරෝන, අනිත් එක සංවේදක නියුරෝන, අනිත් එක අන්තර්හාර නියුරෝන. හරි. ඔයාලගේ පොතේ ඒ ටික තියෙනවා. සංවේදක නියුරෝන කියන එක ඔයාලා ලියාගෙන නැති දැන්. ඊළඟට චාලක නියුරෝන, අන්තර්හාර නියුරෝන, සංවේදක නියුරෝන වල රූප සටහන් එක්කම ඔයාලට ඒක දීලා තියෙනවා. හරිද? හරි. එහෙනම් අපි ඊළඟට බලමු ස්නායු පද්ධතිය. හරි, මේකේ මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. ඔයාලට කමන්නේ නැහැ. කතා නොකර ඉන්න පුළුවන් නම් මට මොකද ඉතින්? ඒක එක්කත් කතා කරන්නේ නැහැ. මේ මයිලින් කොපු මොනවද තියෙන දන්නවනම් කියන්න. දැන් ප්‍රශ්න නැහැ කියලා කිව්වනේ. මම කිව්වද මයිලින් කොප්පේ જાතියක් තියෙනවා. මෙයා මොනවද නැතිලා තියෙන්නේ? ප්ලාස්ටික් වලින්. ප්‍රශ්න නැහැ කියලා කියනවා මුකුත් අහන්නෙත් නැහැ. දැක්කනේ? ඇහුවට පස්සේ උත්තර දන්නෙත් නැහැ. ඔය මයිලින් කොපේ ඇදලා තියෙන්නේ මේද වලින්. ඔය මයිලින් කොපු කියන එක ඇදලා තියෙන්නේ මේද වලින්. ඒක තියෙන්නේ ඇයි? අර අක්ෂණය ඔස්සේ, ඒ කියන්නේ අනුශාඛා වලින් ආපු ආවේගය, එහෙම නැත්නම් ඒ සංවේදනය සෛල දේහය හරහා යන අක්ෂණය ඔස්සේ අනිත් පැත්තට. ඒ යනකොට ඒ යන ආවේගය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක මොකක් හරි වෙලා ඒකේ තියෙන ඒක මේ දුර්වල වුණොත් එහෙම ආවේගය ටිකදුරක් ඇදී දුර්වල වුණොත් එහෙම නියම විදිහට ආවේගය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. එතකොට ඒ ආවේගයට හානියක් වෙන්නේ නැතුව සම්ප්‍රේෂණය කරන්න තමයි වටෙන් ආවරණයක් විදිහට තියෙනවා. මේද ආවරණයක් ඒ තමයි මයිලින් කොපු කියලා කියන්නේ. ඒ මයිලින් කොපු මෙහෙම එකට එකතු වෙච්ච තැන් තියෙනවා. ඒ තැන් වල තමයි රැන්විය ගැට කියලා කියන්නේ. හරියන ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය. හරි කියන්නකො මට ස්නායු පද්ධතිය කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? අනිත් කතා කරලා මයික් ඔන් කරගෙන දෙකකට දැන් මේක ඔයාලා කතා කරන්න උගන්වන්නේ කොහොමද කියන්නකො? දැන් මයික් එකකින් පාන්ති කරන එක අතර කරලා දානවා. මොන මගුලද මගුල? කතා කරන්නේත් නැහැ. මම ඔය කියෝ ඉන්නවා. ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි ආකියන් බාන කොටස් දෙක ඉස්සර ලියුව වෙන. මධ්‍යස්ථ ස්නායු පර්යන්ත මාධ්‍ය ස්නායු පද්ධතිය අනිත් එක පර්යන්ත ස්නායු පද්ධතිය. හරි. එතකොට මාධ්‍ය ස්නායු පද්ධතිය අපි ආයෙත් වතාවක් නැවත බෙදනවා. මෙයා කොටස් කීයකට බෙදනවද? දෙකකට. ස්නායු පද්ධතියේ කොටස් දෙකයි. මාධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක එකක් තමයි මොළය අනිත් එක තමයි සුසුම්නාව. අපේ මොළය ගත්තොත් මොළය අපි නැවත කොටස් තුනකට බෙදනවා. හරිද? මොළය නැවත අපි කොටස් තුනකට බෙදන එකක් තමයි මස්තිෂ්කය. ඊළඟට තියෙනවා අනුමස්තිෂ්කය. ඊට පස්සේ තියෙනවා සුසුම්නා ශීර්ෂකය. හරි? මොළය නැවත කොටස් තුනකට බෙදනවා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. වෙන වෙන මේවෙන් කියන කාර්ය මම කියලා.
මොලේ මේ මස්තිෂ්කය සුසුම්නා තීර්ථකය සුසුම්නාව ඔච්චරයි පර්යන්ත ස්නායු පද්ධතිය බෙදෙනවා කොටස් දෙකකට පර්යන්ත ස්නායු පද්ධතිය කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය වටේට වීදිලා තියෙන ස්නායු රෑන් ටික හරිද එතකොට මොළේනොත් වීදෙන ස්නායු රෑන් ටික ඊට පස්සේ අපේ සුසුම්නායනොත් වටේට ස්නායු රෑන් වීදෙනවා එතකොට මේ ආකාරයට පර්යන්ත ස්නායු පද්ධතියේ මොළේ තුලින් මොළෙන් වටේට වීදෙන මොළේ ටික අපි කියන්නේ මේ කොටසක් හිස්කවල කියන කපාල අස්තිය කියලා. ඒ නිසා අපි මොළයෙන් වීදෙන ස්නායු වලට කියන්නේ කපාල ස්නායු. මොළයෙන් වීදෙන ස්නායු වලට කියන්නේ අපි කපාල ස්නායු. කපාල ස්නායු මේව තියෙනවා යුගල් 12 කොමද තියාගන්න. කට ඕකම මතක තියෙන්න ඕනේ. යුගල් 12 කියන්නේ දෙපැත්තට මෙහෙම 2 2 2 2 2 2 12 කිලෝ ඔක්කොම 24ක් වෙන්න ඕනේ. කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. හරි. ඊළඟට සුසුම්නාය කියන අපේ කුඹුරේ තේරී දිගේ දෙපැත්තට වීදෙන ස්නායු තන්ත්‍ර ටික. සුසුම්නාය ස්නායු කියනවා යුගල් 31ක්. සුසුම්නාය ස්නායු යුගල් 31ක් තියෙනවා. හරි. දැන් ඔයාලා ඕන තරම් ස්නායු පද්ධතියේ රූප සටහන් දැකලත් ඇති. හරිද? ඔය උතන වලට පේන තියෙන මොළය ඊළඟට සුසුම්නාව. ඕක තමයි මධ්‍ය ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් දෙක. අපේ කුඹුරේ පේරිය දිගේ යන පහළට යන දියුම් වලිගයක් වගේ දිග ස්නායු රැහන්. ඕක තමයි අපි කියන්නේ ස්පයිනල් කෝඩ් එහෙම නැත්නම් සුසුම්නාව කියලා අපි හඳුන්වනවා. හරි මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මෙතන මේ තියෙන රූප. පේනවද? ඔව් සර්. රයිට් මේ රූප පේනවනේ. එතකොට මේ රූප දිහා බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේ කහ පාටන මොලේ තියෙනවා. රයිට් මේකේ ඔයාලට පේනවා මේ මොලේ තමයි කහ පාට තියෙන්නේ. ඒ මොලෙන් කහ පාට සියුම් කෙඳි කෙඳි වගේ මේ මූණ පැත්තට එහෙම ගිය සියුම් කෙඳි වගේක් තියෙනවා. ඒවා තමයි කපාල ස්නායු කියලා අපි කියන්නේ. ඕවා තමයි කපාල ස්නායු. ওই කපාල ස්නායුවෙන් සමහර කොටසක් පහළට තැවිලා හෘදයට සම්බන්ධ වීම සිදු වෙනවා. හරිද? ඊළඟට ඔයාලට පේනවා අතන තියෙන අනිත් රූපේ මේ මොලෙත් එක්ක පහළට යන කොඳුයට පේලිය. කොඳුයට පේලියෙන් දෙපසට විහිදුණු ස්නායු තන්තු ගොඩක් තියෙනවා. අන්න ඒවා තමයි අපි කියන්නේ මේ සුසුම්නා ස්නායු කියලා. ඒවා යුගල් 31ක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තට 31 අනිත් පැත්තට 31 බැගින් පවතිනවා. හරි මෙන්න මේක හොඳට ඔයාලට පේන්න තියෙනවා. කපාල ස්නායු ටික හොඳට පේන්න තියෙනවා. බලන්න. මොළයෙන් විහිදිච්ච ස්නායු කොටස් ටික තියෙනවා මූණ ප්‍රදේශයේ. ඒකට ඇසිපි හෙලීම, කතා කරනකොට කට සෙලවීම, එතකොට විරිත්තන්න එහෙම ඔක්කොටම උදව් කරන්න ඔය මොළයෙන් මේ ඉඳන් එන කපාල ස්නායු තමයි. මේ රූප සටහන බැලුවොත් ඔයාලට හොඳට පැහැදිලිව පේනවා. එතන කපාල ස්නායුත් තියෙනවා. පහළට යනකොට ඔයාලට පේනවා ඇති අර ඇඟ පුරා නිකන් ගහක මුල් ඇදුනා වගේ කහ පාටට තියෙන ඔය ඒවා තමයි සුසුම්නා ස්නායු. ඕවා යුගල් 31ක් මිනිසාගේ පවතිනවා. ස්නායු පද්ධතිය මගින් කරන දේ තමයි හරිද? ස්නායු පද්ධතිය මගින් ස්නායු පද්ධතිය ගත පස්සේ මධ්‍ය ස්නායු පද්ධතිය. දැන් අපි කතා කරමු මධ්‍ය ස්නායු පද්ධතිය ගැන. මධ්‍ය ස්නායු පද්ධතිය මගින් කරන්නේ ස්නායු පද්ධතියේ සම්පූර්ණ ක්‍රියා පාලනය. දැන් මධ්‍ය ස්නායු පද්ධතිය කියලා එක දන්නේ කොහොමද? ස්නායු පද්ධතිය කියලා කියන්නේ
මධ්‍ය ස්නායු පද්ධතිය පරණ ස්නායු ස්නායු පද්ධතිය කියන කොටස් දෙක. ඒක පරයන්ති ස්නායු පද්ධතිය මොළයේ සුසුම්නාව කියලා නැවත බෙදලා තියෙනවා. ඉතින් මොළයේ නැවත කොටස් තුනකට බෙදලා තියෙනවා. පරයන්ති ස්නායු පද්ධතිය කපාල ස්නායු සහ සුසුම්නා ස්නායු කියලා යුගල්. ඒ කපාල ස්නායු සහ සුසුම්නා ස්නායු කියලා ස්නායු වර්ග දෙකකට බෙදලා තියෙනවා. හරි එතකොට මේ ඔක්කොම ටික තමයි ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය මගින් කරන කාලය තමයි මේ මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතියෙන් කරන්නේ ස්නායු පද්ධතිය සමස්ත ස්නායු පද්ධතියම ක්‍රියාපාලනය කිරීම. සමස්ත ස්නායු පද්ධතියම ක්‍රියාපාලනය කිරීම කරනවා. ඊළඟට සමායෝජනය සිදු කරනවා. අන්න බලන්න. ඒ කියන්නේ අපේ මුළු ශරීරයේම ස්නායු පද්ධතිය පාලනය කරන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය. ඒ එකම සමායෝජනය. සමායෝජනය කියලා කියන්නේ දැන් ඔයාලට ඕන වෙනවා ඔතනින් නැගිටලා දැන් කාට හරි අවශ්‍ය වෙනවා ඔතනින් නැගිටලා කුස්සියට ගිහලා වතුර එකක් බීලා එන්න. හරි. එතකොට මොකද්ද කරන්නේ ඔයාලා? ඔයාලා ඔතනින් නැගිටිනවා. නැගිටලා කකුල් දෙකෙන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන ගමන් ඇස් දෙකෙන් පාර බලනවා. ඊට පස්සේ අදාළ ස්ථානට ගිහිල්ලා ඔයාලා කෝප්පේ තියෙන කොතනද ඒක බලලා අතින් ගයි කියලා කෝප්පේ ගන්නවා. ඊළඟ ෆිල්ටර් එකේ ඇරලා වතුර ටික පුරව ගන්නවා. ඔය වැඩ ගොඩාක් කරනවනේ ඔතන. හරි. ඒ වැඩ ගොඩක් කරෙද්දී බලන්න තනි ඉන්ද්‍රියක් හරි අපේ තියෙන තනි අවයවයක් නෙමෙයි ඒක ඒ සම්පූර්ණ ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ. දැන් තමන් ඉන්න තැනින් නැගිටලා කුස්සියට ගිහලා වතුර එකක් බීලා එනවා කියන ක්‍රියාව. ඒක ගත්තොත් එහෙම ඒ සමස්ත ක්‍රියාව සාර්ථක වෙන්න පාදයේ තියෙන පේශිය කියන්නේ පාද උදව් වුණා. ඊට පස්සේ ඇස් දෙක උදව් වුණා. අත් දෙක උදව් වුණා. නේද? ඒ වගේ ගොඩක් જાති එකට එකතු වෙලා තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරේ. හිතන්න ඔයාලා නටනවා. ගෑල්ලමයි දන්නවා නටනවා. ගෑල්ලමයි නටනකොට හරිද? එයාලා බෙරපදේ සද්ද කන් දෙකෙන් අහනවා. අහලා ඉවරලා මතකෙන් කකුල් ලක්තන්න දෙනවා, අත් දෙක ලක්තන්න දෙනවා, ඇස් කරකවනවා, මෙහෙම බලනවා නේද? ඔව් තියෙන හැම එකම තින් කරකව නටනවනේ. එතකොට ඒ මොකද්ද එතෙන්දී මොකද වෙන්නේ කියන්නකෝ. එතකොට ওই මොළය මගින් මධ්‍ය ස්නායු පද්ධතිය මගින් ඔන්න දැන් කකුල කරකවන්න පනින්න යවනවා. ඔන්න දැන් උඩ පනින්න පණිවිඩ යවනවා. අත මෙහාට යවන්න පණිවිඩ යවනවා. ඒකම ඇස් දෙකෙන් මෙහෙ බලන්න කියලා පණිවිඩ යවනවා. ඒ ඔක්කොම ටික හරියට මොළය අපි හයිද රූකඩේ වගේ. මොළය තමයි අපි නටවන කෙනා. නූල් ටික අතේ තියන්න මෙහෙම කරලා. මෙහෙම කරන්නේ. හරි. අන්න ඒක තමයි ඒ විදිහට ඒ එක ක්‍රියාවලියක් සඳහා ඉන්ද්‍රියන් කීපයක් එකතු කරගෙන තනි ක්‍රියාවලියක් සිදු කරනවා. ආන්ගේ ක්‍රියාවලිය සිදු කිරීමේ ක්‍රියාව තමයි අපි කියන්නේ ඒකේ සමස්ත ක්‍රියාවලිය තමයි සමායෝජනය. ඉන්ද්‍රියන් කීපයක් එකට සම්බන්ධ වෙලා ඒක ක්‍රියාවක් සිදු කරනවා. ඉතින්දී ඉන්ද්‍රියන් එකට සම්බන්ධ කිරීම තමයි එන සම්බන්ධීකරණය තමයි අපි කියන්නේ සමායෝජනය කියලා. හරි එතකොට මේ මධ්‍ය ස්නායු පද්ධතිය ගැන අපි කතා කරන්නේ මේක මකනවා මම මධ්‍ය ස්නායු පද්ධතිය මොළය හා සුසුම්නාව කියන දෙකෙන් හැදිලා තියෙනවා. මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තොත් මොළය හා සුසුම්නාව කියන දෙකෙන් තමයි හැදිලා තියෙන්නේ. අපි මේක ඇඳොත් එහෙම අපි මේක ඇඳොත් මෙන්න මේ වගේ බණි පීඩියක් එහෙම නෙමෙයි මේ යට කොටස දෙනවා මෙන්න මේ හැරි තව පොඩ්ඩක් වෙනම ගෙඩියක් වගේ කෑල්ලක් තියෙනවා කොණ්ඩේ පැතුම කෙනෙක්ගේ රූපයක් එහෙම නෙමෙයි හරි මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම තව කෑල්ලක් පොඩ්ඩක් පහළ මේකෙන් පස්සේ තමයි දිගට වලිගේ වගේ ඕන සුසුම්නාව මෙන්න මේක මොළය හරි මොළය එහෙම නැත්නම් මස්තිෂ්කය මම කියන මස්තිෂ්කය කියලා කියනවා ඔය මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුසුම්නා ශීර්ෂක තුනටමනේ මොළය කියන්නේ ඒ තමයි ඒක මස්තිෂ්කය කියලා දැම්මා හරි ඊළඟ මේ පහළ තියෙන එක මේකට කියන්නේ අනුමස්තිෂ්කය මෙන්න මේක සුසුම්නා ශීර්ෂකය මේක තමයි සුසුම්නාව ඔබ තමයි සුසුම්නාව හරිද
දැන් එතකොට මේ ටික කොහෙද තියෙන්නේ? මස්තිෂ්කය අනුමස්තිෂ්කය. හරිද? මෙන්න මේ සුසුම්නාශය කියන මොළය. මොළේ පිටින්නේ අපේ මෙන්න මේක ඇතුලේ. මොකද්ද මේක කියන්නේ? නිකන් මෙහෙම පොඩක් චොක්කක් වගේ නිකන් හිමීට නිකන් දෙන්න නැති කාට පොඩක් මෙහෙම පොඩක් මෙහෙම තට්ටු කරලා බලන්න. මෙහෙම පොඩක් තට්ටු කරලා බලන්න. මේක නිකන් කට්ටක් වගේ දැනෙනවනේ. අපි මේකට කියන ඔලු කට්ට, හිස් කබල, එහෙම නැත්නම් කපාල අස්තිය. ඔලු කට්ට එහෙම නැත්නම් හිස් කබල, එහෙම නැත්නම් ඔකට කියන්නේ කපාල අස්තිය. කපාල අස්තිය. ඕනේ කපාල අස්තිය තුල. හරිද? කපාල අස්තිය තුල තමයි අපේ මොළය කියන එක ප්‍රවේශමෙන් තියෙන්නේ. හරිද? එතකොට සුසුම්නාව තියෙන්නේ කාටද? සුසුම්නාව තියෙන්නේ අපේ කශේරුකාවක. කශේරුකාව කියලා කියන්නේ කොන්දේට පේන්නේ. දිගට යනවා පාට කොන්දේට පේන්නේ දැකලා තියෙනවනේ. දැන් මාළු එහෙම කනකොට උන්ගේ මැදින් තියෙන කොන්දේට පේන්නේ. ගෙදර බල්ලෙක් ඉන්නවනේ පීඩාක ගාපන් ටක් ගැට අහුවෙන්නේ කොන්දේට පේන්නේ. ඒක ඇතුලේ තමයි මොකද්ද? සුසුම්නාව කියන එක ආරක්ෂා සහිතව තියෙන්නේ. හරි. එතකොට දැන් ඔක නිකම් නෙමෙයි තියෙන්නේ. අර වල දැකලා තියෙනවද මේ පොල් පැලවෙනකොට ඇතුලේ හැදෙනවා පැලමදේ කියලා එකක්. දැකලා තියෙනවද කියන්නකෝ? පොල් ගෙඩියක් පැලවෙනකොට ඇතුලේ හැදෙනවා පැලමදේ කියලා එකක්. සුදු පාට පොල් ගෙඩියක් වගේ. මුල් කාලේ අහුනොත් එහෙම කන්න පුළුවන් හරියටයි. දැකපුවා ඉන්නවනේ කියන්න බලන්න. දැකලා තියෙනවා. දැකලා තියෙනවා. දැකලා නැත්නම් මෙහෙම කරන්න. දැන් අය කතා කරපු නැති දැකලා නැහැ. එයාලා කරන්න වැඩ පොල් ගෙඩියක් පැල කරන්න. පොල් ගෙඩියක් පැලලා පොඩ්ඩක් පැලේ තියෙන පොල් ගෙඩියේ පැලේ අඟල් 6ක් විතර නිකන් ඉඳලා පොල් ගෙඩිය ලෙලි සුද්ධ කරන්න. සුද්ධ කරලා බිඳලා බලන්න. ඇතුලේ තියෙනවා බෝල ගෙඩිය වගේ කන්න පුළුවන් රසයි. පැනමයි. ඒ වගේ තමයි මේ පොල් ගෙඩිය ඇතුලේ පැලමදේ තියෙන විදිහට තමයි අපේ කපාල අස්තිය තුල මොළය පිහිටලා තියෙන්නේ. අපේ කපාල අස්තිය තුල මොළය පිහිටලා තියෙන ආන්නේ විදිහ. හරි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මොළේ එහෙම පිහිටලා තිබ්බට ඒක ඒ කපාල අස්තිය විතර නෙමෙයි. ඕක ඇතුලේ පොඩි අර ට්‍රිපල් ලේයර් කුෂන් එකක් තියෙනවා. හරිද? ලේයර් තුනක කුෂන් එකක්. දැන් අපි අර කියන්නේ රැඳන් මෙට් එහෙම තියෙන්නේ. ඩබල් ලේයර්, ට්‍රිපල් ලේයර් එහෙම කියලා කියන්නේ. ඒ වගේ. මේ ලේයර් තුනක් තට්ටු තුනකින් හැදිච්ච කුෂන් එකක් වගේ එකක් තියෙනවා. මෙන්න මේ කොයි තියෙන්නේ මේ කපාල අස්තියට ඇතුලේ කියන්නේ මොලේ ඔලු කට්ටේ හිස් කබලට ඇතුලෙන් තියෙනවා. මම නදලා පෙන්නන්නම් මෙන්න මෙහෙම. අපි ගත්තොත් හිස් කබල කියන්නේ මේ වගේ එකක් නා. හිස් කබල ඕනේ නැහැ. ඔලුව හරහාට කපලා බැලුවම හිස් කබල ඔහොම නා. හරිද? ඕනෝක ඇතුලේ මෙන්න මේක ඇතුලෙන් පටක වර්ග තුනක් එකතු වෙලා හැදිච්ච කුෂන් එකක් වගේ මේ පටකයක් තියෙනවා. හරිද? ඕවට කියනවා මෙනින්ජීය පටල කියලා. මේවට කියන්නේ මෙනින්ජීය පටල. මෙනින්ජීය පටල කියලා කියනවා. එතකොට මේක මැද තමයි මොලේ තියෙන්නේ. ඔය තියෙන්නේ මැද තියෙන්නේ මොලේ. හැබැයි මොලේ නිකන් ඩකඩ ගාලා ඇතුලේ හෙල්ලි තියෙන්නේ නැහැ. මේකේ හැම තැනම හිස් අවකාශ තියෙනවා. මේ මෙනින්ජීය පටල තුලත් ඊට මේ මොලේ අතර මේ තැන්වල හිස් අවකාශ තියෙනවා. ඕම හිස් අවකාශ මේ සම්පූර්ණයෙන් ද්‍රවයකින් කියන්නේ තරලයකින් පිරීලා තියෙනවා. මේ සම්පූර්ණයෙන් ඕක ඇතුලේ හිස් අවකාශ තියෙනවා නම් ඒ හිස් හැම එකක්ම තරලයකින් කියන්නේ ද්‍රවයකින් පිරීලා තියෙනවා. හරි. ඒකට කියනවා අපි මස්තිෂ්ක සුසුම්නා තරලය.
අනේ මේ මොලේ ඇතුලේ හිස් අවකාශ ඔක්කොම සියල්ලම තරලයකින් පිළලා තියෙන. එතකොට ඒ තරලය තුල අපේ මොලේ පාවෙනවා. ওই තරලය තුල අපේ මොලේ පාවෙනවා. මුලින්ම හිස් කබල තියෙනවා. ඊට පස්සේ මෙනින්ජීය පටල කියලා පටල වර්ග තුනක් තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ මොලේ තියෙනවා. මේ මොලේ තියෙන්නේ තරලයක් ඇතුලේ පාවි තියෙනවා. එහෙම පාවි තියෙන නිසා තමයි හරිද ඒකම මේ මෙනින්ජීය පටල නිසා තමයි කාගේ අපි මාගේ ගල් ගෙඩියක් කරලා ටස් කරලා ඔළුවට වැදුනා කියමුකෝ. සමහරවිට ඔළුව තුවාලලා ලේ ගලයි. හැබැයි එහෙම වුණා කියලා අපිට මරණීය තර්ජනය වෙන්නේ නැහැ. හරි කවුරු හරි යාගේ හිස්කවල මේ විදිහට පැත්තකින් කපලා අයින් කරලා මොලේ පාදගෙන මොලේට මේ ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? නිකන්. කවුරුනේ මොලේට මේ ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දාන බලන්න මොකද වෙන්නේ බලන්න. හරි එහෙමත් මොකක් වේද? මෙතනින් කටලා මොලේට මේ තට්ටුවක් දානවා. ඒ මොලේ තට්ටුව දානකොටම සීනස් වෙනවා සමහරට මරණයට පාවිච්චි වෙනවා. හැබැයි සියුම් තට්ටුව නිසා සිහිනතු යන්න පුළුවන්. සම්පූර්ණ මතක ශක්තිය නැති වෙලා යන්න පුළුවන්. හැබැයි මේ ඔලු කට්ට තියෙද්දි මේක සමහරට ගිහිල්ලා ඩෝන් ගාලා එක එක තැන්වල වදිනවා. නේද? බස් වල නිදාගෙන ඉන්න සමහරට ඩොග් ගාලා මේ ඔලුව ගිහිල්ලා වදිනවා. සමහරට එක එක ඇවිල්ලා මොනවා චොප් යනලා යනවා. සමහරට රණ්ඩු වලට ගියාලා පොළු පාරවල් පව වදිනවා ඔලුවට. හැබැයි එහෙම වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි ඒ? එහෙම වුණා කියලා මොකුත් වෙන්නේ නැහැ සමහර වෙලාවට. හේතුව තමයි මෙන්න මේ මොලේ තියෙන්නේ කපාල අස්තිය කියන හිස් කබල කියන කුහරය තුල. ඒ කපාල අස්තියට පස්සේ ඇතුලේ තියෙනවා මෙනින්ජීය පටල කියලා. මෙනින්ජීය පටල කියලා පටල වර්ග තුනක් වගේ. ඊට පස්සේ තමයි ඇතුලේ මොලේ තියෙන්නේ. ඒකන මොලයත් මෙනින්ජීය පටල අතර ඒ වගේම ඒ කියන්නේ මොලයයි මෙනින්ජීය පටල කියන මෙන්න මේ කොටස චුට්ටිසින් ආන්ගේ කොටස අතර මෙනින්ජීය පටල තුල මේක ඇතුලේ පවතින ඉස්සවකාශ හැම එකක් තුලම මොකක්ද තියෙන්නේ? මස්තිෂ්ක සුසුම්නා තරලය කියන තරලය පිරලා තියෙනවා. ඔය මස්තිෂ්ක සුසුම්නා තරලය මගින් මොකද්ද කරන්නේ? අන්න බාහිරින් එන කම්පන අවශෝෂණය කරනවා. බාහිරින් එන සුද්ධ ජීවීන්ගෙන් සුද්ධ ජීවී ආකාශයෙන් මොළය ආරක්ෂා කිරීම කරනවා. කවුද ඒ කරන්නේ? මස්තිෂ්ක සුසුම්නා තරලය. ඒ වගේම මොළයට අවශ්‍ය කරන පෝෂක සැපයීමක් මේ මොළයට අවශ්‍ය කරන පෝෂක ඔක්සිජන් වගේ දේවල් සැපයීමක් කරන මොකෙන්ද? මස්තිෂ්ක සුසුම්නා තරලය මගින්. හරිද? ඔය දැන් කියලා දුන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය ගැන. මොන හරි නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න බලන්න. එතකොට මොළය තුල විතරක් නෙමෙයි අපි ගත්තොත් කශේරුකාව කොන්දේරි පේරිය කියන්නේ කශේරුකාව තුල සුසුම්නාව වටේ ඔය මස්තිෂ්ක සුසුම්නා තරලය පීඩනවා. මස්තිෂ්ක සුසුම්නා කියලා කියන්නේ ඒකයි. මස්තිෂ්කයේ වටේ තියෙනවා සුසුම්නා වටේ මේ තරලය පීඩලා තියෙනවා. හරි සර්. තව ලියනවද? හරි සර්. ඔයාලා ඔතන පේන්නේ අපේ කශේරුකාවේ හරස් කළා. ඒ කියන්නේ අපේ කොන්දේරි දෙවිය හරහට කපපු තැන තමයි පේන්න තියෙන්නේ. ඔය එතන වලට පේනවා ඇති මැද නිකන් නිල් පාට කොටසක් තියෙනවා. දෙපැත්තේ නිල් පාට බෝල දෙක වගේ එක නෙමෙයි. ඔකේ මැද තියෙන රතු පාට කොටසක් තියෙන්නේ. ආන්න ඒක තමයි මැද නිකන් තද රතු පාට සහ ලා රතු පාට කොටසක් තියෙන්නේ. ඒක තමයි සුසුම්නාව. ඒ සුසුම්නාවෙන් දෙපසට විහිදෙන එක සුසුම්නා ස්නායු කියන්නේ පර්ණයන් ස්නායු පද්ධතියේ සුසුම්නා ස්නායු යුගලක් තමයි දැන් ඔය පේරදී කහ පාට දෙපැත්තට ගිහින්. ඊළඟට ඕකේ බලන්න අර මැද තියෙන සුසුම්නාව වටේ නිකන් නිල් පාට කොටසක් තියෙනවා. ඒක තමයි මස්තිෂ්ක සුසුම්නා තරලය. ඒක තමයි මස්තිෂ්ක සුසුම්නා තරලය. එතකොට ඔයාලා බලන්න මේ මස්තිෂ්ක සුසුම්නා තරලය මේ සුසුම්නාවේ හරි මැදක් තියෙනවා පේනවද ඔයාලට? ඔය නිල් පාටින් පේන්න තියෙන්නේ වටේ තියෙන පිටලා තියෙන තරලය. ඒක තමයි මස්තිෂ්ක සුසුම්නා තරලය. මේ මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් කොටසක් ඔය චූටි නිල් පාට පිටක් වගේ සුසුම්නාවේ මැද තියෙන ඔයාලට පේනවද? පේන්නේ නැද්ද? පේනවා සර්. හරි. එතකොට මතක තියාගන්න සුසුම්නාව වටේ තියෙනවා මස්තිෂ්ක සුසුම්නා තරලය. සුසුම්නාව මැද තියෙනවා හරිද මධ්‍ය නාලය කියලා චූටි සිදුරක් තියෙනවා.
මේක තුලක් තියලා තියෙනවා මස්තිෂ්ක සුසුම්නා තරලය. හරි අපි ඊළඟට බලමු මස්තිෂ්ක සුසුම්නා තරලයේ තියෙන මේ කාර්යය මොකක්ද කියලා. දැන් ඉස්සරත් කියලා කිව්වා ඉස්සරම කිව්වා මේ මොළය ඒ කියන්නේ මස්තිෂ්කය මේ සම්පූර්ණ මේ මොළය මේ කුහරය තුළ මේ ද්‍රවයක් තුළනේ පිටන්නේ. ඒක මේ ද්‍රවය තුළ මේ මොළය පා වෙනවා. මේක පා වෙනවා. ඒ පාවීමට අවශ්‍ය කරන තරලය සපයලා තියෙන්නේ මස්තිෂ්ක සුසුම්නා තරලය. ඒක ඇතුලේ අපේ මොළේ පාවි තියෙනවා. අපි ඒකට කියන උත්ප්ලවකතාවය. ඒ කියන්නේ ඉකිලීම. මතකනේ අපි ඉගෙන ගත්ත ඉකිලීම ගැන. ඒ කියන්නේ මොළයට ඉකිලීමේ ස්වභාවයක් ලබා දෙන්නේ ඔය මස්තිෂ්ක සුසුම්නා තරලය. හරිද? උත්ප්ලවකතාව මොළය හා සුසුම්නාව කියන දෙකට උත්ප්ලවකතාව. ඒ කියන්නේ ඒකේ ඒ තරලය තුළ එහා මෙහා වෙවි හිටියට අර බාහිරින් එන කම්පන යාට දැනෙන්නේ නැහැ ඒ නිසා. ඒ තරලයක් තුළ ඉන්නේ. හරි. ඊළඟට යා කරන තව දෙයක් තමයි කම්පන අවශෝෂණය. කවුරු හරි මේ ඔලුවට ඔක්කක් කරනවා හයියේ. එන්න ගා මොකද මේ කම්පනය ඇතුළට ගියොත් මේ විදිහටම තමයි මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එහෙම නොවෙන්නේ හිතතර මේ මස්තිෂ්ක සුසුම්නා තරලය වගේ අපි යොදන මේ කම්පනය අවශෝෂණය කර ගන්නවා. මොළේ දන්නේවත් නැහැ කවුරු හරි ඔළුවට ඇවිල්ලා ගහලා ගියා. ඊළඟට විජරණය සහ සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා කිරීම. විජරණය කියන්නේ වියලීම. මස්තිෂ්ක සුසුම්නා තරලය මගින් මොළය සහ සුසුම්නාව වියලීමෙන් වළක්වනවා. මේ මොළය සහ සුසුම්නාව කියන කොටස වේලෙන් දෙන්නේ නැහැ. ඒකෙට ගතියක් රඳව ගන්නවා මස්තිෂ්ක සුසුම්නා තරලයෙන්. හරිද? ඊළඟට මෙයා සුද්ධ ජීවීන් ආරක්ෂා කරනවා. මෙයාට මේ පුළුවන්කම තියෙනවා මස්තිෂ්ක සුසුම්නා තරලයට බාහිර සුද්ධ ජීවියෙක් આવොත් මෙයා කරලා විනාශ කිරීම සිදු කරනවා. හරිද? ඊළඟට උෂ්ණත්ව වෙනස් වීම වලින් මොළය ආරක්ෂා කරනවා. දැන් මොළයේ උෂ්ණත්වය වැඩි වෙනත් හොඳ නැහැ. මොළයේ උෂ්ණත්වය අඩු වෙන්න හොඳයි. ආනික සම්පූර්ණයෙන් පාලනය කරන්නේ මෙන්න මෙයා කවුද? මස්තිෂ්ක සුසුම්නා තරලය. හරි. මෙතන දෙයක් තියෙනවා නම් කියන්න. ඔව්. කුඩා මොළේ ගාව පොළු පහරක් වගේ වැදුනොත් ඒක ලොකු ආදානමක් තියනවද? මොකද? කුඩා මොළේ ගාව පොළු පාරක් වගේ වැදුනොත් ඒක අවදානම්ද? වැදුනොත් එහෙම එකක්. නෑ. ඒ කියන්නේ කුඩා මොළය කියන්නේ අණු මස්තිෂ්කය. හරිද? කුඩා මොළය කියන්නේ අණු මස්තිෂ්කය. අණු මස්තිෂ්කයෙන් කරන කාර්යය තමයි අපේ දේහයේ සමතුලිතතාවය. කියන්නේ බැලන්ස් එක රැකගන්නේ අණු මස්තිෂ්කය. ඊළඟට අපි මේ අතපය හොලවනකොට ඒකට අදාළ පේශි චලනය කිරීමත් එයා කරන්නේ. එතකොට දේහයේ චලන නිසි පරිදි පාලනය කිරීම ඔක්කොම කරන්නේ අණු මස්තිෂ්කය. එතකොට පොළු පාරක් වැදුනොත් මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන සමතුලිත බව නැති වෙලා යනවා. අපේ අතපය හැරි හොලව ගන්න බැරි වෙලා යනවා. හොඳට වැදුනොත් එහෙනම් මරණයටපත් වෙන්න පුළුවන්. අර ඔක ලියා ගන්න මස්තිෂ්ක සුසුම්නා තරලයේ කාර්යය. මස්තිෂ්ක සුසුම්නා තරලයේ කාර්යය. ඒකම මොළය කියන කොටස් ටික පුරව ගන්න. ආයෙ දෙතරක් වෙලා තියා ගන්න ඕනේ. ඔය ගාම මොළය කියන එකේ අඩුපාඩු ටික පුරව ගන්නවා කියලා දෙන්න. හරි දැන් මේ ඔයාලට මේ රූප සටහන් කීපයක් පේනවා. ඔය තියෙන්නේ මොළයේ රූප සටහන් ටික. හරි? ඔය තියෙන්නේ මොළයේ රූප සටහන් ටික. ඔය
අපේ මොළය සාමාන්‍ය අපේ දේහයෙන් බරින් 50න් එකක් වගේ වෙනවා. ඒ කියන්නේ කාගේ හරි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50යි නම් ආසන්න වශයෙන් මොළයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් එකක් විතර වෙනවා. හරිද? මේක අර්ධ ගෝල දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මෙන්න මේ රූපේ බැලුවොත් කෝකද මේක බලමුකෝ. මෙන්න මේ රූපේ බැලුවොත් එහෙම ඔයාලට පේනවා හරි ඔය තියෙන්නේ අපේ මොළයේ උඩු පෙනුම සහ පැති පෙනුම. එතකොට බලන්න දුඹුරු පාට වගේ මේ දකුණු පැත්තේ තියෙන රූපය බැලුවොත් එහෙම ඒකේ වලට පේනවා නිකන් පළු දෙකක් වගේ තමයි මොළයේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපේ මොළය අර්ධ ගෝල දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපේ ඇඟේ චලන සිදු කිරීමේදී දකුණු අර්ධ ගෝලයේ මගින් සිරුරේ වම් පැත්තේ තියෙන චලන සිදු කරනවා. මොළයේ වම්පස අර්ධ ගෝලයේ මගින් සිරුරේ දකුණු පැත්තේ තියෙන චලන සිදු කිරීම සිදු කරනවා. එතකොට ප්‍රතිග්‍රාහක වල සිට එන ආවේග අරගන්නේ. ඊට පස්සේ ඒ ආවේගය මොකක්ද කියලා තේරුම් ගන්න. එතකොට ඒකට අදාළ මොන හරි තොරතුරු අපේ මොළය තුල ගබඩා කරන්න ඕන. ඒක ගබඩා කරන්නේ ඔවුන් ඒ මොළය තමයි. ඒ කියන්නේ තොරතුරු ගබඩා කරනවා කියන්නේ දැන් ඔයාලා එක්කන් යනවා කොහේ හරි අපි හිතමු ඔයාලා එක්කන් යනවා උළු හදන තැනක් බලන්න උළු කර්මාන්ත ශාලාව. එතකොට ඔයාලා බාහිර පරිසරයෙන් ආපු ඒ S2 එනවා ඒ ආවේගය. ඒක එනවා මොළයට. මොළේදී ඕක ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් වෙනවා කියන්නේ අපිට අවශ්‍ය විදිහට ඒ තොරතුරු සැකසීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඕකෙන් කොටසක් වලට මතකෙත් තියෙනවානේ. ආයෙ පස්සේ කාලෙක මතක් කරන්නත් පුළුවන්. මේ කියන්නේ මතක තබා ගැනීම එහෙම නැත්නම් තොරතුරු ගබඩා කිරීම කියන එකත් ඔය මොළය තුල සිදු වෙන කාර්යයක්. එතකොට මොළයට පුළුවන්කම තියෙනවා වේදනාව කියන එක හඳුනා ගන්න, දෘෂ්ටිය කියන්නේ පෙනීම කියන එක හඳුනා ගන්න, ඊට පස්සේ උෂ්ණත්වය, රස, ගන්ධය ඊළඟට අපි දැන් ඉගෙන ගන්නවානේ. ඒවා ඉගෙන ගැනීම, ඊළඟට සිතන දේවල් සිතීම, ඊළඟට අපි අපේ බුද්ධිය මෙහෙවල වැඩ කරන දේවල් ඒ වගේ දේවල් අපිට මේ කිරීම සඳහා ඔය වැදගත් වෙන ඉන්ද්‍රිය තමයි ඔය මොළය. එතකොට ඉච්ඡානුග පේශි. ඉච්ඡානුගය කියලා කියන්නේ අපි හිතාමතා චලනය කරන පේශි. ඒව සියල්ලම පාලනය කරනවා, ඒව සංකෝචනය වීම පාලනය කරනවා අපේ ඔය මොළය. ඔය කියන වචන සමහර ඒවා තේරෙන්නේ නැත්නම් අහන්න ඒ වෙලාවෙම. මේ තියෙන්නේ ඇත්ත මොළයක්. ඔය තියෙන ඇත්ත මොළයක්. මැරිච්ච පුද්ගලයෙක්ගේ මොළයක් තමයි මෙයාලා මේ වෙන් කරලා අරන් තියෙන්නේ. ඔයාලට හොඳට පේනවා ඇති පැහැදිලිව ඒකේ අර කලින් කිව්වා වගේ ගෝල දෙකක් තියෙනවා. අපි මස්තිෂ්කය කියලා කියන කොටස තමයි ඔය තියෙන්නේ. Professor of neuropathology at Imperial College in London, and one of my jobs is to carry out the diagnostic assessment of the brains that come into our tissue bank. The first thing you do when you get the brain is to බලන්න features of the brain to see if there's any clue there as to what might have gone on. So you look at the surface of the brain, the membranes that come. right. ඔයාලට පේනවද බලන්න මෙන්න මේ පුද්ගලයා right. වාන්නේ ඇඟිල්ල තියන් ඉන්න කොටස. ඕක තමයි සුසුම්නා ශීර්ෂකය. මේකේ මේ ඇඟිල්ල තියන් ඉන්නවනේ මෙයා. මේ ඇඟිල්ල තියන් ඉන්න තැන තමයි ඕකට තමයි කියන්නේ සුසුම්නා ශීර්ෂකය. එතකොට ඔයාලට ඔතන පේනවද බලන්න මම ඔයාලට එක පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ කොටස් ටික මේ තියෙන්නේ.
මෙන්න මේ කොටස ඒක ඊට පස්සේ මේ පැත්තෙන් පේන තව කොටසක් මේ යන්තම් තියෙනවා. ආංග ඕක තමයි අනුමස්තිෂ්කය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ලොකු කොටස තමයි අපි කියන්නේ මස්තිෂ්කය කියලා. හරිද? මෙන්න මේ චුට්ට මෙතනින් තව පොඩි කෑල්ල තියෙනවා. ওই ටික තමයි සුසුම්නා ශීර්ෂකය කියලා කියන්නේ. ඕන කොටස් තුන. එතකොට මොලේ කියන්නේ ඔක්කොම එකතුව. මොලේ කියලා කියන්නේ ඔක්කොගෙම එකතුව. එතකොට මොලය අපේ දේහයේ බරෙන් 50න් එකකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඕකේ දැන් නියුරෝන සෛලනේ තියෙන්නේ. නියුරෝන සෛල තියෙන්නේ කියන්නේ සාමාන්‍ය අපි දැක්ක නියුරෝන සෛල තමයි තියෙන්නේ. ඊට අමතරව ඕකේ තියෙනවා නියුරෝග්ලියා කියලා විශේෂ සෛල විශේෂයකුත් තියෙනවා. නියුරෝග්ලියා. ඒක මොලේ තුල පවතින වෙනත් මේ ස්නායු පද්ධතියට අදාළ වෙනස් සෛල විශේෂයක්. හරිද? එතකොට ඔය මොලය අර ඉස්සෙල්ලා පෙන්නවා වගේ ප්‍රධාන කොටස් තුනයි. මේ විශාලම කොටසද කියන්නේ මස්තිෂ්කය. ඊට පස්සේ මේ දෙපැත්තේ මේ පහලින් තියෙන දැන් මොලේ මේ අනිත් පැත්ත හරවලා තියෙන්නේ. මේ පහලින් තියෙන මෙන්න මේ කොටස් මේවට කියන්නේ අපි අනුමස්තිෂ්ක. මේවට කියන්නේ අපි අනුමස්තිෂ්කය. හරිද? ඊට පස්සේ මේ උඩට දික් කරලා තියෙන කූර වගේ කැලලට කියන්නේ අපි මොකද්ද? සුසුම්නා ශීර්ෂකය. ඒකට කියන්නේ සුසුම්නා ශීර්ෂකය. එතකොට දැන් මේ මොලයක් අපි හරහට කපලා බැලුවොත් ඕකේ පාට දෙකක් අපිට පේන්න තියෙනවා. අපි බලමු මේක මෙයාලා පෙන්නන මේ මොලය හරහට කපලා පෙන්නන මොලේ පාට පේනවද කියලා. So you look at the surface of the brain, the membranes that cover the brain. Is there any evidence of any infection? We then look at the pattern on the surface of the brain and the folding to see if that's normal, and whether there's any shrinkage or atrophy in any particular areas. Also feel the brain to see if there's any softenings, because if there is a soft area, that may indicate there was a stroke in that area. බලමු හරි මේක ඉස්සරහට තියෙනවා මෙයාලා පෙති මොලේ කෑලි කපලා තියෙනවා. Searches. එනේ To know exactly what was going on. We cut these sections using a guide because there are some parts of the brain that we need to look at which are quite small. So we have to accurately make a half මොලේ slice. කොටසක් පෙත්තක් කැපුවා යාලා. රයිට් ඔය බලන්න. All these ඔය තියෙන මොලේ කපපු පෙති. in a logical fashion, you can inspect each slice individually. ඒක බැලුවොත් ඔයාලට ඔන්න බලන්න. Just checking. බලන්න ඔයාලට ඔය ඔන්න හොඳට බලන්න පේනවද කියලා. මේ මොලේ මම මේක පෙන්නන්නම්කෝ. මෙන්න මේ හරිය මේ වටේ නිකන් අඳුරු පැහැති කොටසක් තියෙනවා. මැද සුදු පාට කොටසක්. මේ මැද කොටස සුදු පාටයි. පේනවද පැහැදිලි ඔයාලට ඒක? මේ වටේ මම මේ රතු පාටින් පාට කරන කොටස අඳුරු පැහැති කොටසක්. හරි? මේ මැද තියෙන කොටස් ටික සුදු පාටයි. අඳුරු පැහැති කොටස් වලට අපි කියනවා දූසර ද්‍රව්‍ය කියලා. හරිද? එතකොට මැද තියෙන සුදු පාට කොටස් වලට කියන්නේ ශ්වේත. සුදු කියන්නේ ශ්වේතනේ. ශ්වේත ද්‍රව්‍ය කියලා අපි කියනවා. ඒකට හේතුව තමයි දැන් මොලේ තියෙන ස්නායු සෛල ගත්තොත් එහෙම ස්නායු සෛලයේ සෛල දේහ පීඩන්නේ මේ බාහිර කොටසට වෙන්න. ඒ කියන්නේ පිට පැත්තෙන් පිට කොටසේ මෙන්න මේ කොටස් වල තමයි ඔය ස්නායු සෛල වල සෛල දේහය පීඩන්නේ. එතකොට මෙයාලගේ අක්ෂණය පීඩන්නේ මේ මැද කොටසේ. අක්ෂණ ටික තියෙන්නේ මැද. ඒකට අක්ෂණේ වටා මයිලින් කොපු තියෙනවානේ. ඒ මයිලින් කොපු වලින් එන සුදු පාට තමයි ඔය මැද කොටස සුදු පාට වෙන්න හේතුව. මයිලින් කොපුව මේද ආවරණයක් තියෙන්නේ. එතකොට ඒක මේ මයිලින් කොපුව නිසා සුදු පාටක් එනවා මැද කොටසට. ඒ කියන්නේ මොලේ තියෙන ස්නායු සෛල ගත්තොත් සෛල දේහයේ බාහිරට වෙන්න පීඩනවා. ඒ නිසා බාහිර කොටස අඳුරු පැහැයක් ගන්නවා. හරිද? අපි ඒ නිසා ඒකට කියනවා දූසර ද්‍රව්‍ය කියලා. ඊළඟට
ඇතුළට පිටන්නේ අක්ෂණාන්ත අක්ෂණ කොටස් ටික. අක්ෂණ වල තියෙන වටේ මයිලින් කොපු. මයිලින් කොපු තියෙන නිසා මෙන්න මේ මැද කොටද සුදු පාට වෙලා තියෙනවා. හරි බලමු තාම මොනවාරි තියෙනවද කියලා මේක ඉස්සර බලන්න අපිට. But all the structures are to allow us to take away sample 20. හරි ඊට පස්සේ මේ තව එකක් ආන්න. මේ බලන්න මෙයා ඔයාලට පේන ඇති දිග පටියක් වගේ එකක් කපනවා. ඒ පටියක් වගේ කපන්නේ මොකද්ද? එයාට ඒක සුසුම්නාව. කොන්දරි පෙළි මැදින් තිබිච්ච සුසුම්නාව තමයි ආයේ කපලා පෙන්වන්න හදන්නේ. To take away the stain down the microscope to try and work out which pathologies are there. Because it's not always just one pathology. We have to make sure if there are multiple pathologies that we write that down. And again, it's very important for the researcher. They need to know everything that's gone on. The samples we take are put into small right. මොලේ කොටස් තමයි ඉතින් තියෙන්නේ. හරි ඔය ඇතිනේ බැලුවා ඒක. ඔයාලා කාට හරි මේක හරියට පැහැදිලිව පේනුනේ නැත්නම් ඒ කියන්නේ කිසිම කනගාටුවක් ඇති කරගන්න එපා. ඔය පෙන්නපු සියල්ලම වීඩියෝ එකේ රෙකෝඩ් වෙනවා. එතකොට ඔයාලට වීඩියෝ එක දැම්මම ඉතා පැහැදිලිව ඒක බලා ගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. හරි ඒ දැන් මම ඔයාලට පෙන්නුවේ අපේ මස්තිෂ්කයේ කොටස් ටික. හරිද? එතකොට මොලේ බාහිර දැන් අපි ඉස්සරහට ලියා ගන්න දෙන්නේ ඔයාලා. මොලේ කියන කොට එකේ කොටස් ටික ලියාගත්තේ නැද්ද? ටියුට් එක ලියන්න ඕනේ. කපාල කුහරය තුල මොලය පිහිටයි. ඊළඟ දේහයේ බරින් 51ක් පමණ වේ. ඒ ටික ලියාගත්ත නේද? ඊළඟට නියුරෝන වලට අමතරව නියුරෝග්ලියා සෛල විශේෂයක් මොලේ තුල පවතී කියලා තිබ්බා. ඊළඟට මොලේ ප්‍රධාන කොටස් තුනයි මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුසුම්නා ශීර්ෂකය. ඊට යට කොටසේ තියෙනවා මොලේ බාහිරට වන්න ස්නායු සෛල දේහ පිට ඇති අතර ඒවා අලු පැහැති එම සෛල දේහ අලු පැහැතිය මොනවද කියලාද කිව්වේ? අලු පැහැති කොටස් වලට කියපු නාම මොකක්ද? කොහොමද ඉතින් අහන් හිටියේ නැද්ද උගන්නනකොට? අලු පැහැති කොටස් වලට කිව්වේ දූෂර ද්‍රව්‍ය. ඒවට කියන්නේ දූෂර ද්‍රව්‍ය. ඊළඟට ඒකට ඇතුලෙන් පිහිටි කොටස. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ සෛලයක් මේ තියෙන්නේ අක්ෂණය. මේ අක්ෂණාන්ත. මේ අක්ෂණේ වටා තමයි මයිලින් කොපු පිහිටන්නේ. මේක මේද ආවරණයක්නේ. මේ මේද ආවරණයක් නිසා ඒ අක්ෂණ තියෙන කොටස් හරිය. ඒකේ මේද ආවරණ කොටස් තියෙන තැන සුදු පාටක් වෙනවා. ඒ නිසා තමයි මොලේ මැද කොටස සුදු පාට. මේ සෛල දේහ තියෙන නිසා ඒ පැත්ත අඳුරු පැහැති. ඒ නිසා අපි කියනවා මේ සෛල දේහ කියන කොටස අඳුරු පැහැති කොටසට කියනවා දූෂර ද්‍රව්‍ය කියලා කියනවා. මේ මැද තියෙන සුදු කොටසට කියන්නේ ශ්වේත ද්‍රව්‍ය. ශ්වේත ද්‍රව්‍ය කියලා කියනවා. හරි ඊළඟට බලමු අපි මස්තිෂ්කය. මස්තිෂ්කය ගත්තට පස්සේ මස්තිෂ්කය කියලා කියන්නේ අපේ මොළයේ තියෙන විශාලම කොටස. අපේ මොළයේ තියෙන විශාලම කොටස. දැන් ඉස්සෙල්ලා වල දැක්කා මම පෙන්නුව අර වීඩියෝ එකේ වල දැක්කා. අර වීඩියෝ එකේ වල දැක්කා මෙන්න මෙහෙම මොළයේ තියෙනවා මෙහෙම මොළයේ තියෙනවා ඊට පස්සේ යටින් තිබ්බා මෙහෙම පහලින් තව කොටසක් ඒකට කිව්ව අනුමස්තිෂ්කය කියලා. මෙතන ඊට පස්සේ පහල මේ වගේ කෑල්ල තිබුණා සුසුම්නා ශීර්ෂකය. හරිද? මේක තමයි සම්පූර්ණ මොළය. මේක කියන්නේ මස්තිෂ්කය. මොළයේ ලොකුම කොටස තමයි මස්තිෂ්කය. ඊට පොඩ්ඩක් පහලින් තියෙන කොටස තමයි අනුමස්තිෂ්කය. මේක තමයි සුසුම්නා ශීර්ෂකය. එතකොට මිනිස් මොළයේ විශාලම කොටස තමයි මස්තිෂ්කය. මේක අර්ධගෝල දෙකක්. අර මම ඉස්සරහට පෙන්නවා මේක අර්ධගෝල දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. මස්තිෂ්කය ඇතුලේ තියෙන අර්ධගෝල දෙකකින්. උඩින් බැලුවොත් එහෙම අපිට පළු දෙකක් මේක පේන්න තියෙනවා. ඊළඟට මෙයා කරන දේ තමයි ප්‍රතිග්‍රාහක වලින් එන ආවේග ප්‍රතිග්‍රහණය කරනවා. හරි? ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියන් ඒ කියන්නේ ඇස කන නාසය දිව සම කියනවා ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියන් වලින් එන ආවේග සියල්ල මෙයා තමයි
සම්ප්‍රේණය මෙයා තමයි ග්‍රහණය කරගන්නේ. හරිද? ඊට පස්සේ ඒ ආපු ආවේගය මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් ඔයාලට මාව පේනවනේ. ඒකට මේ බෝඩ් එකේ තියෙනවා පේනවනේ. ඒවා තේරුම් ගන්න ඕනේ ඔයාලා. ඒක කරන්නේ කවුද? ඒක කරන්නේ මේ මස්තිෂ්කය. මෙයා තමයි වැඩි කරන්නේ. හරි? මෙයා ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන මතක තියාගන්න ඕනේ තියෙනවා. මතක තියා ගැනීමක් මෙයා කරනවා. ඊට අමතරව වේදනාව, දෘෂ්ටිය, ඊට පස්සේ උෂ්ණත්වය, ඊළඟ රස සංවේදනයේ ගඳ සුවඳ මෙන්න මේවා ප්‍රතිග්‍රහණය කිරීම. ඊට පස්සේ තව තියෙනවා. දැන් ඔයාලා ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම. ඊළඟට ඔයාලා කල්පනා කර කර වෙන දැන් ඔය මොනවාරි උත්තරයක් කියන ගියාම කල්පනා කරනවා. සිතීම. නේ? ඊළඟට තව මොනවද තියෙන්නේ? තව බුද්ධිය. නේ? ඒ වගේ ඉතින් ඔයාලා එක එක කරන මගෝඩි වැඩ, කපටිකම් ඔය ඔක්කොම හරිද? එක එක ප්ලෑන් ගහන්න. ගේම් මටවල එක එක ප්ලෑන් ගන්න ඔක්කොම කරන්නේ කවුද? මෙන්න මේ මස්තිෂ්කය තමයි. මස්තිෂ්කයෙන් තමයි හැම එකම කරන්නේ. මස්තිෂ්කයට පුළුවන්කම තියෙනවා ඉච්ඡානුග පේශි ක්‍රියා කරවන්න. ඒ කියන්නේ දැන් මම මස්තිෂ්කයෙන් හිතනවා මගේ අත ඉහළට ඔසවන්න ඕනේ කියලා නේ. අනේ ඉහළට එසෙවුවා. ඒවට ඉහළට ඔසවන්න මේ පේශි තියෙනවා. මේ පේශි ක්‍රියා කරේ මස්තිෂ්කය. ඒ කියන්නේ සිතාමතා ක්‍රියා කරන පේශි වලට කියන්නේ ඉච්ඡානුග පේශි. සිතාමතා ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඉබේට ක්‍රියාත්මක වෙන පේශි කියන අනිච්ඡානුග පේශි. දැන් අපි ආහාර ජීන පද්ධතිය වගේ දිනස් පේශි අපිට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න බෑ. ඒක ඔටෝමැටික් වෙන්නේ අනිච්ඡානුග. හරිද? දැන් මේව ඉච්ඡානුග. අපිට ඕන විදිහට අතපය දිගාරින් පාලනය කරන්න පුළුවන්. ආන්නේ වගේ ඉච්ඡානුග පේශි ක්‍රියා කරවීම කරන්නේ මස්තිෂ්කය. එහෙනම් මොන දැන් ගොඩක් කියලා දුන්නා. හරි මස්තිෂ්කයේ කාර්යය. හරි නොතෙන දෙයක් තියෙනවා නම් අහන්න. දැන් ඔයාලා කතා කරන්නේත් නැහැ. හරි? එන ටික ලියා ගමු නොතෙන දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. හරි එතකොට මස්තිෂ්කය හරිද අනු මස්තිෂ්කය. අනු මස්තිෂ්කය කියන්නේ මස්තිෂ්කයේ අපර කොටසේ පහළින් පිරලා තියෙන්නේ. හරි අපර කියලා කියන්නේ කොහෙද? පිටිපස්ස. මේ මස්තිෂ්කය පූර්ව කියන්නේ ඉස්සරහා අපර කියන්නේ පිටිපස්ස. මේ පැත්ත ඉස්සරහා. මේ පැත්ත අපර කොටස. පසුපස. ඒ අපර කොටසේ පහළින් මෙන්න මෙහෙම. ඔබ තමයි අනු මස්තිෂ්කය. ඒකත් අර්ධගෝල දෙකයි. මස්තිෂ්කෙත් අර්ධගෝල දෙකයි. උඩින් බැලුවොත් එහෙම මස්තිෂ්කය මෙහෙම අර්ධගෝල දෙකක් තියෙනවා. මේ මස්තිෂ්කය. මේ රැලි වැටලා තියෙන්නේ මේ. ඒ රැලි වැටලා තියෙන්නේ වැඩි පරිමාවක්, ඒ කියන්නේ වැඩි පෘෂ්ඨ වර්ගඵලයක් ඇති කර ගන්න ඕනේ. මේකෙත් යට හරිය තියෙන්නේ මෙහෙම නේ. අනු මස්තිෂ්කෙත් මෙන්න මේ වගේ අර්ධගෝල දෙකකින් තියෙන්නේ. අනු මස්තිෂ්කෙත් ඒ වගේ තමයි. මේකත් අර්ධගෝල දෙකකින් තමයි. එතකොට එයාගෙත් අර මස්තිෂ්කයේ වගේ තමයි. දැන් මස්තිෂ්කය හරහාට කපලා බැලුවම අර දැක්කද කියලා මස්තිෂ්කය හරහාට කපලා බලපු එක දැක්කනවද? මෙන්න මෙහෙම කෑ කොහොමද තිබුණේ මේක? ඔන්න ඔහොම තිබ්බේ මස්තිෂ්කය. ඔන්න ඔය වගේ එකකනේ මස්තිෂ්කය කියලා කියන්නේ. එතකොට මෙයාගේ බාහිර කොටස මෙහෙම අඳුර වෙලා තිබුණේ. මේ අඳුර වෙච්ච කොටසට කියේ මොන ද්‍රව්‍ය කියලාද? මේ අඳුර කොටසට කියේ මොන ද්‍රව්‍ය කියලාද? දූෂක ද්‍රව්‍ය. දූෂක ද්‍රව්‍ය. මැද තියෙන සුදු කොටසට කියේ මොනවද? ශ්වේත ද්‍රව්‍ය. ශ්වේත නෙමෙයි ශ්වේත. හරි සුදු කියන්නේ ශ්වේත ද්‍රව්‍ය. එතකොට අනු මස්තිෂ්කයේත් ඔය විදිහම තමයි. බාහිරට වෙන්න දූෂක ද්‍රව්‍ය පිටනවා.
මැදට වෙන්න ශ්වේත ද්‍රව්‍ය පිරලා තියෙනවා. හරිද? එතකොට මේ අනුමස්තිෂ්කයේ කාර්යය තමයි එක ශරීරය අපේ සිරුරේ සමතුලිත බව පවත්වාගෙන. දැන් මම මේ හිටගෙන ඉන්නවා. හරිද? දැන් මොන හිතන්නකෝ මැරිච්ච මිනිස්සෙක් මෙහෙම හිටවල තියන්න පුළුවන්ද? මැරිච්ච මිනිස්සෙක් මෙහෙම හිටවල තියන්න පුළුවන්ද? බෑ. ඒක මෙහෙම දරස් දාලා වැටෙනවා. එයා එක්ක මෙහාට යනවා, එක්ක මෙහාට යනවා. ඒක හිටවල තියනවා වටෙන් මුක්කු දාලා කූරු දාලා කෙලින් කරලා තියන්න. ඊළඟට පණ තියෙන මිනිස්සුන්ට මෙහෙම හිටගෙන ඉන්න පුළුවන්. ඒ අයියේ. ඒ අනුමස්තිෂ්කය මගින් තමයි සිරුරේ සමබරතාව පාලනය කරලා තියෙන්නේ. දේහ සමතුලිතතාව පවත්වා ගන්න යා. ඊළඟ ඉච්ඡානුග පේශී ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. දැන් බලන්න දැන් මම දැන් අත මෙහෙම උඩට උස්සනවා මේ. මම මේ අත උඩට ඔසවනවා මෙහෙම. මම මෙහෙම කරලා අත උඩට ඔසවනවා. මේ අත මෙහෙම උඩට ඔසවනකොට හරිය මේ අත උඩට ඔසවනකොට මේ එසවීම සඳහා මේ ඉච්ඡානුග පේශී තියෙන්නේ මේ අපි සිතාමතා පාලනය කරන පේශී. හැබැයි කවදාවත් ඔයාලා මෙහෙම අත උඩට ඔසවනකොට ඔයාලා හිතනවද මම මෙතන තියෙන ත්‍රිශීර්ෂ පේශිය දැන් සංකෝචනය කරනවා. මෙතන තියෙන ද්විශීර්ෂ පේශිය සංකෝචනය කරනවා. හරිද? මේ අතේ තියෙන පේශි මන් දැන් ඉහිල් කරනවා. දැන් සංකෝචනය කරනවා. එහෙම දැන් මේ ඇඟිලි වලට අදාළ පේශි මන් ඉහිල් කරනවා. මේ දැන් සංකෝචනය කරනවා. දැන් ඔන්න ඉහිල් කරා. එහෙම කියලා අපි හිතනවද කවදාවත්? අපි එහෙම හිතලාද ඇඟිලි ටික නමන්නේ? අපි ඇඟිලි නමනවා. ඇඟිලි නමනකොට ඒ ඉච්ඡානුග ක්‍රියාව, ඒ සිතාමතා කරපු ක්‍රියාවට අදාළව තියෙන පේශි ටිකක් තියෙනවානේ. ආන් මේ පේශි ක්‍රියාත්මක කිරීම කරන්නේ අපේ අනුමස්තිෂ්කය. මස්තිෂ්කය මගින් තමයි ඉච්ඡානුග පේශි වලට අදාළ විධානය යවන්නේ. හැබැයි ඒවා නිරෝධය ක්‍රියාත්මක කරවන්නේ අනුමස්තිෂ්කය. එයාත් තියෙන්න ඕනේ. එයා නැතුව අතපය හොල්ලන්න බෑ. එයා දේහේ චලන නිසියාකාර සිදු වෙන්නේ කාංගය නිසා. ක්‍රිකට් ගහනකොට අරින් ඉන්න බෝල් එක මෙහෙම කරලා බැට් එකකින් ගහනවානේ. මෙහෙම කරලා බැට් එකකින් ගහනකොට ඒ ඔක්කොම සම්බන්ධීකරණය මනා සම්බන්ධීකරණය S2 ඊළඟ පාදයේ පේශි, ඉනේ පේශි, බෙල්ලේ පේශි, අත්වල පේශි ඒ ඔක්කොම වරගෙන මේක වැරෙන් පහර දෙනවා. ඒ වැරෙන් පහර දෙනකොට ඒ ඔක්කොම ටික එකට එකතු වෙලානේ මේ වැඩේ වෙන්නේ. නේද? ඒ ඔක්කොම ටික එකට එකතු වෙලා මේ වැඩේ කෙරෙන්නේ. ආන්නේ ටික හරිද? ඒ චලන නිසියාකාරව සිදු කිරීම. ඒ චලනය නිසියාකාරව සිදු කරන්න උදව් කරන්නේ ඔන්න අනුමස්තිෂ්කය. හරි. ඕවා කටපාඩම් කරලා තියාගන්න. ඕවා කටපාඩම් කරලා තියෙන හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. දෙතුන් සැරයක් බලන්න. නිකන් ඉන්න ගමන් පොඩ ඕවා බලන්න. හරිද? එහෙනම් අනුමස්තිෂ්කය ඉක්මන් ලියාගන්න. ඔකට ඔක්කොම පාළි මෙන්න මේ යටින් මෙන්න මෙහෙම එනවා මේ පොඩියට නැට්ට වගේ මෙහෙම පටන් ගන්නවා සුසුම්නා ශීර්ෂය. ඕකෙන් තමයි jigari සුසුම්නාව හැදෙන්නේ. ඒ කියන්නේ සුසුම්නාවේ මුලම කොටස. සුසුම්නාවේ මුලම කොටස තමයි සුසුම්නා ශීර්ෂය කියලා කියන්නේ. මෙන්න මේක. මේක අතිශයින් වැදගත්. ඔක අතිශයින් වැදගත්. හරිද? මේක අනුමස්තිෂ්කයට පහළින් තමයි පිටලා තියෙන්නේ. මෙන්න මෙයා සම්පූර්ණ සිරුරේ ජීවය පවත්වා ගන්න අවශ්‍ය කරන කාරණා බොහොමයක් ඉටු කරනවා. හෘද ස්පන්දන වේගය පාලනය කරන්නේ මෙයා. ශ්වසනය පාලනය කරන්නේත් මෙයා. ඊළඟට අපි ගිල්ලට පස්සේ ගිලින එක යන්නේ. හරි ඒ කියන්නේ වමනය කැස්ස මෙන්න මේවා. කිව්සුම් යාම ඉක්කාව ගිලීම ඔය ඔක්කොම පාලනය කරන්නේ මෙයා. මේකට හානිය සිදු වුණොත් හෘද ස්පන්දනය නතර වෙනවා මරණය නියතයි. මේකට හානිය සිදු වුණොත් ශ්වසනය නතර වෙනවා. අනිවාර්යයෙන් මැරෙන්න සිද්ධ වෙනවා. මේකට හානිය සිදු වුණොත් එහෙම ගිල ගන්න බැරි වෙනවා. කැස් වෙන්නේ නැති වෙනවා. උස්ම ගන්න අපහසුතාව එනවා. නේද? ඒ කියන්නේ පාන අහලා තියෙනවද? ළමයේ පොඩි ළමයෙක් වැටුනොත් එහෙම ඔළුව වැදුනම ડોක්ටර්ස්ලා ඉස්සෙල්ලාම අහන්නේ මෙයාට වමනේ ගියාද කියලා අහන්නේ.
ඔළුව වැදිලා වමනේ ගියොත් ප්‍රශ්නයක් තියෙනවා ඇයි ඒ? වමනේ කියන එක පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකයට හානියක් වුණොත් වමනේ යනවා. සුසුම්නා ශීර්ෂකයට හානියක් වුණොත් වමනේ යනවා. වමනේ යනවා කොහේ හරි ඔළුව වැදිලා හරි එක්ක කොහේ හරි වැටිලා නිතර වමනේ යනවා නම් එයා දැඩි මේ අවදානම් තත්ත්වෙක ඉන්න කෙනෙක්. හරි වමනේ යන්නේ නැත්නම් ජීවිත හානියක් වෙන්නේ නැහැ කියන්නේ අපිට පුළුවන්කමක් තියෙනවා. ටිකක් පුළුවන්. බැරිකමක් ඒ කියන්නේ ජීවිත හානියක් නොවෙන්න බැරිකමක් නැහැ. හැබැයි දැඩි අවදානමක් නැහැ කියලා කියන්න පුළුවන්. වමනේ යනවා නම් ඒ කියන්නේ මෙයාට හානි වෙලා. එහෙනම් මතක තියාගන්න ඕනේ ඔන්න මස්තිෂ්කයෙන් කරන කාර්යයන් ටික. සිතීම, බුද්ධිය වගේ ඉච්ඡානුක ක්‍රියා, මතක තබා ගැනීම, නිර්මාණශීලී හැකියාව, අත්වැඩ, නැටුම්, කැයුම්, වාදන මේ සියල්ලම ඔක්කොටම උදව් කරන්නේ මස්තිෂ්කය. ඊළඟට ඉච්ඡානුක ක්‍රියා පාලනය කිරීම, සිරුරේ සම්බරතාව පවත්වා ගැනීම, ආහේ කරනවා අනුමස්තිෂ්කය. ඊළඟ සුසුම්නා ශීර්ෂකය මගින් කරනවා ජීවේ පවත්වා ගන්න අවශ්‍ය කරන බොහෝ කාරණා. ඒ කියන්නේ ශ්වසනය, ඊළඟට හෘද ස්පන්දනය, ඊළඟට ආහාර ගිලීම, වමනය, ඊළඟ කැස්ස, කිව්සුම් යාම මෙන්න මේ වගේ සියල්ලම පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකයට පස්සේ එතනින් එහාට දිගට එනවා මුදල් පේජිය ඔස්සේ සුසුම්නාව. හරි මේක ඉවරයි නේද? ඉවරයි. අපි ඊළඟට බලමු සුසුම්නාව කියන්නේ මොකක්ද කියලා. සුසුම්නාව. දැන් ඔයාලට රූපයක් පේන්නක් තියෙනවා. ඔය පේන්න තියෙන සුසුම්නාව. සුසුම්නාවේ හරස් කඩක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. බලන්න සුසුම්නාවේ හරස් කඩ ගත්තොත් එහෙම මොළයේ හරස් කඩට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? එයාගේ ශ්වේත ද්‍රව්‍ය සහ දූෂර ද්‍රව්‍ය පිටින ස්ථාන දෙකේ වෙනසක් තියෙනවා කියලා බලන්න. වෙනසක් තියනවාද? මොළයේ දූෂර ද්‍රව්‍ය පිටියේ එළියට වෙන්න පිටතින් ශ්වේත ද්‍රව්‍ය තිබුණේ ඇතුලෙන්. ඊළඟට සුසුම්නාව ගත්තොත් එහෙම සුසුම්නාවේ ශ්වේත ද්‍රව්‍ය එළියෙන් තියෙනවා දූෂර ද්‍රව්‍ය ඇතුලෙන්. ඒ කියන්නේ සුසුම්නාව තුල පිහිටන අන්තරාහාර නියුරෝන වල සෛල දේහයේ පිහිටන්නේ මැදට වෙන්න එයාගේ අක්ෂණ කොටස් තියෙනවා පිටත වෙන්න. එතකොට කශේරුකාව තුලින් තමයි අපි සුසුම්නාව ගමන් කරන්නේ. කශේරුකාව කියන කොළ දන්නා හොඳට පේන්නේ. මේ හොඳට පේන්නේ දිගට යනවා මේක. මේක මැදින් තමයි සුසුම්නාව කියන එක ගමන් කරන්නේ. එතකොට සුසුම්නාවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙනවා. කශේරුකා අස්තිය තියෙනවා. කශේරුකා අස්තියට ඇතුලෙන් අර මොලේ කපාල අස්තියට පස්සේ තියෙනවා කිව්වා මම කිව්වා ට්‍රිපල් ලේයර් කුෂන් එකක් වගේ එකක්. මොකක්ද ඒකට කිව්වම? ඉතින් මොලේ කපාල අස්තිය කියන හිස් කබලට පස්සේ ඇතුලෙන් තියෙනවා කිව්වා ලේයර් තුනක කුෂන් එකක් වගේ කොටසක්. ඊට පස්සේ තමයි මස්තිෂ්කයේ ඒ ලේයර් තුන තියෙන ඒ පාටක තුන සහ ඒව ඇතුලේ සහ අර ඇතුලේ හිස් අවකාශ සම්පූර්ණයෙන් මස්තිෂ්ක සුසුම්නා තරලෙන් පිරලා තියෙනවා කියලා කිව්වා. මම අහන්නේ ඒ අර ලේයර් තුනක ඒ කොටස මොකක්ද කියලා. මෙනින්ජිය පටල. මෙනින්ජිය පටල. හරි ඔතන තියෙනවා මෙනින්ජිය පටල තුනක්. ඒ කියන්නේ පටල වර්ග තුනකින් තමයි මෙනින්ජිය පටල කියන එක හැදිලා තියෙන්නේ. ඒ පටල වර්ග තුන අතර පවා මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් පිරලා ඒක කුෂන් එක වගේ හැදිලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙනම් මේ කොඳුයට තේරිය. මේ කොඳුයට තේරිය හරහාට මෙහෙම කැපුවොත් මේ කොඳුයට තේරිය මෙහෙම හරහාට කපලා බැලුවොත් අපිට මෙන්න මෙහෙම පේන්න තියෙනවා. right ඔය බලන්න සුදු පාට කොටස් ඔක්කොම ටික අයිති වෙන්නේ
කසේරු කාවට. ඔය සුදු පාට කොටස ඔක්කොම ටික ආයත වෙන්නේ කසේරු කාවට. ඒ කියන්නේ මම ඔයාලට ඇඳලා පෙන්නන්න. මෙන්න මේ කොටස් ටික. මේ ඔක්කොම අයිති වෙන්නේ කශේරුකාවට. කශේරුකා අස්තිය තමයි මේ තියෙන්නේ. මේ ඔක්කොම ටික අයිති වෙන්නේ කශේරුකා අස්තිය. පේනව නේද ඔයාලට මේ අඳිනම? මේ ඔක්කොම කශේරුකා අස්තිය. මේ කශේරුකා අස්තිය මැද තියෙනවා කුහරයක්. මේ මැද තියෙන කුහරේ මම අඳිනවා මේ කොළ පාටින් අඳින්නම්. මෙන්න මේක තමයි මැද තියෙන කුහරය. පේනවද ඔයාලට මම මැද තියෙන කුහරේ අඳිනවා? මේක තමයි මැද තියෙන right මේක තමයි මැද තියෙන කුහරය. මේ කුහරේ ගත්තා මෙන්න මේ ටික මේ මැද තියෙන කුහරය. ඔය ඔතෙන් තමයි කුහරේ පටන් ගන්න. ඒතර සුසුම්නාව මෙන්න මේ ටික. මේ මැද තියෙන තද රෝස පාට දුඹුරු පාටයි කොටස ඔය රාමාන රවුම් කරන්න. ඕකනේ සුසුම්නාව. එතකොට මෙන්න මේ සුසුම්නාවයි මෙන්න මේ ඉඩ තියෙන මේ කොටස් ටික. ආන් ඒකයි ඒක සම්පූර්ණයෙන් බලන්න. මේ කහ පාටට පේන කොටස් ටික මේ කහ පාට රතු පාට මෙන්න මේ කොටස් ටික. ආන්න ඒවත් මෙනින්ජි පටල. ඒවත් මෙනින්ජිය පටල. හරි? මේක මැද තියෙනවා මස්තිෂ්ක සුසුම්නා තරලය. මේ මැදම තියෙන සිදුරෙත් මධ්‍ය නාලයේ කියන කොටසෙත් මස්තිෂ්ක සුසුම්නා තරලය තියෙනවා. පැහැදිලිවද එතකොට? කශේරුකාව හරහා කපලා ගලවලා පස්සේ ඒක මැදින් යන පොඩි කොටසක් තමයි සුසුම්නාව කියලා කියන්නේ. ඇත්තටම ගත්තොත් මේ පැන්සලකට වඩාත් මහත ඇති. පැන්සලක් විතර සයිස් දිග මේ ස්නායු රෑන් මිටියක් වගේ තියෙන්නේ. හරි. එතකොට අපේ සුසුම්නාව හරහාට කපලා ගලුවොත් බාහිර කොටස සුදු පාටයි මැද කොටස අඳුරු පාටයි. ඒ නිසා මැද තියෙන දූෂක ද්‍රව්‍ය වටේ තියෙන ශ්වේත ද්‍රව්‍ය. එතකොට සුසුම්නාවල දෙපැත්තෙන්ම සමමිතික ලෙස ස්නායු යුගල් තියෙනවා වල දකින්න ඇති. කහ පාටින් ඔය තියෙන නිකන් දුඹුරු පාටට කියලා දෙපැත්තට කහ පාටට වෙන් වෙලා ඔය හරියටම සමමිතිකව තියෙන දෙපැත්තට සමබරව සමමිතිකව ඒ ස්නායු යුගල් විදිහට පිහිටලා තියෙනවා. එතකොට දැන් ඕකේ තව තියෙනවා සුසුම්නා ඔය තියෙන පෘෂ්ඨීය මූලය ඊළඟ උදරීය මූලය පෘෂ්ඨීය මූල ගැන්ග්ලියම් ඔන්න වගේ තව විස්තර ටිකක් තියෙනවා. හරි ඒක ඉස්සරහ කියලා දෙනවා. හරිද? ලියාගන්න සුසුම්නාව කියන එක. ප්‍රතීක ඡාපයක්. ඒ කියන්නේ ප්‍රතීක ඡාපයක් කියලා කියන්නේ ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍යස්ථාය පද්ධතියට ආවේගයක් එනවා. ඊට පස්සේ ඒ ආවේගය අපිට අවශ්‍ය විදිහට ප්‍රොසෙස් කරනවා. IT දැන් නැටි දන්නවා. මොනවා හරි ඩිවයිස් එකකින් ඉන්පුට් එකක් එනවා. ඊට පස්සේ ඒක ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් කරලා ඊට පස්සේ අවුට්පුට් ඩිවයිස් එකකින් එළියට දානවා. ආන් ඒ වගේ දෙයක් තමයි මම කියවෙන්නේ. ඉන්පුට් ඩිවයිස් එකකින් එනවා මොනවා හරි data ටිකක් අපේ central processing unit එකට. ඒ කියන්නේ මධ්‍යස්ථාය පද්ධතිය. එකම නම් ටික තියෙනවා බලන්න. මේ අර input unit එකෙන් central processing unit එකට එනවා. ඊට පස්සේ ඒකෙන් එළියට දානවා. සරලව එහෙම නෙවෙයි. process කරලා එළියට දානවා. මේකත් එහෙමයි. අපේ input මේ කරන්නේ කොහොමද අපි? ඒ අදුරට ගන්නෙ. අපේ තියෙන සංවේදීන්ද්‍රියන්. සංවේදීන්ද්‍රියන් පහකින් අපි data ගන්නවා ඇතුළට. අරගෙන ඒක මධ්‍යස්ථාය පද්ධතිය වගේ එක සැකසීමකට ලක් වෙනවා. අවශ්‍ය සැකසීමකට ලක් කරලා අවශ්‍ය පරිදි ඒ ආවේගයට අවශ්‍ය කියන අපේ ඇතුළට ආපු
සංවේදනයට අදාළව අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ගය තෝරලා ඉවරලා එයා ආපහු චාලක නියුරෝන හරහා එන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රතිග්‍රාහක කාරක අතර තියෙන ප්‍රතිග්‍රාහක සහ කාරක මේවා අතර තියෙන සම්පූර්ණ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන්න. මේ සම්බන්ධීකරණය පවත්වාගෙන යන්න අපිට ස්නායු සෙට් එකක් ඕන වෙනවා. හරිද? මෙන්න මේ මොකක් හරි ක්‍රියාවක්. ඒ කියන්නේ අපි හිතමුකෝ බාහිර උත්තේජයක් අපි හිතමු අපේ අත ගෑවෙනවා රත් වෙච්ච අයන් එකේ. උඩ අත ගෑවිච්ච ගමන් අපිට අගල අත අහකට ගන්න. අත අහකට ගන්න. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගත්තොත් අත ගෑවෙනවා. අත ගෑවුනාට පස්සේ මේ අත දිගේ එනවා ඒ සංවේදනය. ඇවිල්ලා අපේ සුසුම්නාවට එනවා. සුසුම්නාවෙන් ටක්ගාල ශනිකව අනිත් පැත්තට හරවලා යවනවා. අපේ අත අහකට ගන්න කියන පණිවිඩය. ශනිකව අපේ අත අහකට ගන්නවා. අන්නේ ස්නායු ආවේගයේ ගමන් කරන මාර්ගය. හරි. ඒ කියන්නේ චාලක නියුරෝනයක් කරා සුසුම්නාවට සුසුම්නාවෙන් අන්තරාහාර නියුරෝනයක් කරා චාලක නියුරෝනයක් නෙමෙයි. හරිදුනා. සංවේදක නියුරෝනයක් කරා ආවේගය එනවා. ඇවිල්ලා අපේ සුසුම්නාවට යනවා. සුසුම්නාව තුළදී මේ ආපහු අන්තරාහාර නියුරෝනයක් කරා අනිත් පැත්තට ශනිකව හරවලා චාලක නියුරෝනයක් ඔස්සේ අත ගවන මේ අත අහකට ගන්නවා. එතකොට ඒ ආවේගයේ ගමන් කරපු මාර්ගය. ඕන්ගේ ආවේගයේ ගමන් කරපු මාර්ගයට තමයි අපි කියන්නේ ප්‍රතීක ඡාපය. බලන්න ඇත්තට මතක් කරගන්න. දැන් අපේ අත රත් වෙච්ච වස්තුවක ගැටෙනවා. එකක් ගාලා අත අපි අහකට ගන්නවා. ඒ වෙනනම් කකුල ඇවිදන් යද්දි කකුලේ කටුවක් යනවා. ටක් ගාලා කකුල ඉහළට ඔසවනවා. කකුලේ කටුවක් ඇනිලා කකුල ඉහළට එසෙව්වා. ඒක තමයි සම්පූර්ණ සමස්ත ක්‍රියාවලිය. එතෙන් සම්බන්ධීකරණය වෙච්ච විදිය බලන්න. පාදයේ තියෙන සම ඒක තමයි සංවේදී ඉන්ද්‍රිය. සංවේදී ඉන්ද්‍රියන් වල ඉඳන් සංවේදක නියුරෝනයක් ඔස්සේ ආවේගය එවුවා අපේ සුසුම්නාව දක්වා එන්නේ. මොළයට යන්න කලින් සුසුම්නාවට එලා සුසුම්නාව දිගේ තමයි මොළයට යන්නේ. දැන් සුසුම්නාවට ආවා. සුසුම්නාවට ආපු ගමන් යා මොකද කරන්නේ? ශනිකව කකුල ඔසවන්න ඕනේ. ඒකට මොළයට යවන්නේ නැතුව සුසුම්නාවෙම අනිත් පැත්තට හරවනවා. අන්තරාහාර නියුරෝනයක් කරා මේක අනිත් පැත්තට හරවලා අදාළ විධානයේ කකුලට යවනවා චාලක නියුරෝනයක් කරා. ආවේ සංවේදක නියුරෝනයක් කරා යන්නේ චාලක නියුරෝනයක් කරා. අන්තරාහාර නියුරෝන එක තරටක් ගාලා කකුල අහකට ගන්නවා. කකුල කටුව එනවත් එක්ක. බාගෙට කටුව එනවත් එක්කම දැනෙනවා ටක් ගාලා අහකට ගන්නවා. හරි. එතකොට ආන්ගේ සම්පූර්ණ ආවේගයේ ගමන් කරපු මාර්ගය. ඒක තමයි කියන්නේ ප්‍රතීක ඡාපය. මේ මාර්ගයේ තිබිච්ච කොටස් ඇහුවොත් එහෙම සංවේදක නියුරෝනේ, අන්තරාහාර නියුරෝනේ, අවසාන චාලක නියුරෝනේ. හරි. ඔන්න ඕක තමයි අපි කියන්නේ ප්‍රතීක ඡාපයක් කියලා. හරි. එතකොට අපි ඔක කියනවා මේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය තමයි ප්‍රතීක ඡාපය. මේ ස්නායු පද්ධතියේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු වෙන්නේ ඔන්න ඔය ආකාරයට. සංවේදනයක් ගන්නවා, සැකසීමක් කරනවා, අදාළව චලනයක් සිදු කරනවා. සංවේදනය අරගෙන අදාළව චලනය සිදු කරනවා. සංවේදනයට අදාළව චලනය සිදු කරනවා. ඒක තමයි අපි ස්නායු පද්ධතියෙන් කරන්නේ විතර. මේ නිසා අපි කියන ඕක ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය කියලා කියනවා. එතකොට නියුරෝනය කියන්නේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය. ව්‍යුහය ඇදලා තියෙන නියුරෝන වලින් කෘත්‍යමය ඒකකයක් ගත්තොත් ඒ කෘත්‍යය සම්පූර්ණ කාර්යය කියන්නේ කොහොමද ප්‍රතීක ඡාපයක් විදියට. හරි. ඔතන මාතෘකා ප්‍රතීක ඡාපය අපි එකට අග්ගා ගියාම වෙලාව විදිහට ඉක්මන ගියා ගන්න. සාමාන්‍යයෙන් ජීව විද්‍යා පාඩම් ඉගෙන ගන්නකොට අර රසායන විද්‍යා පාඩම් ඉගෙන ගන්නවා වගේවත් ඊළඟට භෞතික විද්‍යා පාඩම් ඉගෙන ගන්නවා වගේවත් නෙමෙයි. සාමාන්‍ය පාසලට ගිහලා බණ අහනවා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ වගේම තමයි පුළුවන් තරම් හදලා කටපාඩම් කරන්න ඔය තියෙන විෂය කරුණු බලද්දි ඔයාලට සමහර තැන් වල පරස්පර සමහර තැන් ගැටෙන තැන්. ඒ වගේ වුණාට අම්මා මේ මොහොතේම කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp message එකක් දාලා සමහර ළමයි ඉන්නවා පේපර්ස් කරලා එහෙම මට පේපර්ස් දාලා උත්තර හරිද බලන්න අය ඉන්නවා. හරිද? සියලුම දෙනා ඒ තත්ත්වයටපත් වෙන්න කියලා මම ඉල්ලනවා. ඒ මොකද හැමෝම මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඉන්න ළමයිගෙන් 20ක් විතර ඒ වැඩේ කරලා අනිත් කට්ටිය ජීවිතවල එහෙම නොකර ඉඳොත් එහෙම හරි ප්‍රශ්නයක්.
හරි. එහෙමනම් අපි අදට පන්තිය නතර කරනවා. අපි ඊළඟ දවස්වල ඉඳන් මේ පාඩම ඉවර කරලා අලුත් පාඩම පටන් ගමු කියන තැන ඉඳගෙන අපි මේ අදිෂ්ඨානය තියාගෙන අදට පන්තිය නතර කරමු. එන ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝන්.